කිනෝ ප්‍රව්දා චිත්‍රපට විශ්ලේෂණ වැඩසටහනට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි තෝරගත්තේ 1980 වර්ෂයේ තිරගත වුණු ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කරපු හංසවිලක් කියන චිත්‍රපටිය පිළිබඳව සාකච්ඡාවක් කරන්න. සුමුදු සයනී සිනිඳු ඇතිරිල්ලෙන් කොයිස්තරම් බෙතිබුණු ආදරේ උඹ ඒක මූට ගස් තිබ්බද? තිර රචනාව මාතින් සිදු කරන්නේ 1978 වර්ෂයේ. මේ තිර රචනය මගේ ප්‍රථම තිර රචනය. ඒ වගේම මගේ සිනමා ජීවිතයේ පළවෙනි චිත්‍රපටිය. කියපන් උඹ ගෙදර යනකොට ඌ ගෙදර හිටියා නේද? හිටියා. උඹ මහපැල්ලියපන්. විශේෂයෙන් මේ චිත්‍රපටිය තෝරා ගැනීමට විශේෂ නිමිත්තක් තියෙනවා. ඒ තමයි මේ චිත්‍රපටිය නැවත වරක් ඩිජිටල් රීස්ටෝර් වෙලා. අපි කියනවා එහෙම නැත්නම් ඩිජිටල් ප්‍රතිසංස්කරණය වෙලා නැවත වරක් සිනමා ශාලාවලට මුදා හැරලා තියෙනවා මේ 2021 මාර්තු මාසයේ. ඉතින් මම හිතන්නේ අද දවසේ අපි කොහොමද හංසවිලක් චිත්‍රපටියට එළඹුමක් ගන්න කියන එක පිළිබඳව සාකච්ඡාවක් තමයි අපි මේ වැඩසටහනෙන් උත්සාහ කරන්නේ. මොකද හංසවිලක් චිත්‍රපටිය ගත්තම මම හිතන්නේ එක පැත්තකින් ඊටම තීරණාත්මක ලෙස ලංකාවේ සිනමාවේ යම්කිසි විදියක ගමන්පතයක් යම් වෙන එතුවක් සිනමාව ආපු ගමන්පතය යම්කිසි විදියක වෙනස් පාරකට ඇදලා දාන්න සමත් වුණා ධර්මසිරි බණ්ඩාරනායක සහ ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච කණ්ඩායම විසින්. ඉතින් මේ නිමිත්තත් පදනම් කරගෙන තමයි අපි හංසවිලක් චිත්‍රපටිය විශේෂයෙන් තෝරගත්තේ. ඉතින් ඊට කලින් මම කැමතියි කීප දෙනෙක්ම අහලා තිබ්බා අපේ කලින් වැඩසටහන. අපි ෆනි බොයි චිත්‍රපටිය ගැන විශ්ලේෂණාත්මක විචාරයක් ඉදිරිපත් කරා. ඒ චිත්‍රපටිය ගැන සාකච්ඡාවේදී මම දැක්ක කීප දෙනෙක් අහලා තියෙනවා මේ අපේ වැඩසටහනේ නමේ තේරුම. කිනෝ ප්‍රව්දා කියන්නේ මොකක්ද කියලා. මම කෙටි හැඳින්වීමක් කරන්න කැමතියි. කිනෝ ප්‍රව්දා කියන නම කොහෙන්ද ආවේ කියන එක සහ මොකද්ද මේකට තියෙන සම්බන්ධය කියලා. කිනෝ ප්‍රව්දා කියන්නේ රුසියන් වචනයක්. අපි ගත්තොත් කිනෝ කියලා කියන්නේ සිනමා කියන එක. ප්‍රව්දා කියන්නේ ඇත්ත, සත්‍ය කියන එක, ට්‍රුත් කියන එක. ඉතින් 1922 පටන් විශේෂයෙන් සෝවියට් සමූහාණ්ඩුව බිහි වුණාට පස්සේ 921 සිවිල් යුද්ධය ඉවර වෙලා සෝවියට් යූනියන් එක හැදුනට පස්සේ යම්කිසි විදියක වාර්තා චිත්‍රපට කරන රැල්ලක් එහෙම නැත්නම් නිවුස් රීල්ස් අපි දන්නවා එවන විට රූපවාහිනිය තිබෙන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ පිළිබඳව යම්කිසි විදියක සත්‍යයක් කරා යෑමේ විශේෂයෙන් සමාජ සත්‍යයක් පුද්ගලික සත්‍ය අපිට සත්‍යයේ මාන දෙකක් කතා කරන්න පුළුවන්. අපේ ආත්මය ඇතුලේ පුද්ගලික සත්‍යයක් කතා කරන්න පුළුවන්. එළියේ සමාජ සත්‍යයක් කතා කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ සමාජ සත්‍ය පිළිබඳව යම්කිසි විදියක උනන්දුවක් දක්වන රුසියානු සිනමාකරුවන් පිරිසක් එකතු වෙලා අර නිවුස් රීල් සහ වාර්තා චිත්‍රපට ශෛලියක් ගොඩනැගුවා කිනෝ ප්‍රව්දා කියලා. සිනමා ට්‍රුත් කියලා. ඉතින් මේක යම්කිසි විදිහකට රුසියානු විප්ලවවාදී වාමාංශික දේශපාලනයට විශාල සම්බන්ධයක් තියෙනවා. නමුත් අපි දන්නවා ඉන්පස්සේ 960 දශකයේ වන විට ප්‍රංශ නවරැල්ල සිනමාවේ බිහිවුණු ප්‍රංශ නවරැල්ලත් එක්කත් මේ ආකාරයෙන්ම සිනමා ට්‍රුත් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව විශේෂයෙන් ආන්ද්‍ර බසයන් වගේ සිනමා ශාස්ත්‍රඥයන් සමග යම්කිසි විදිහක සාකච්ඡාවක් ඇතුල් වුණා. ඉතින් මේ සිනමාවෙන් සත්‍ය සොයා යාම කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ ඊටාම දීර්ඝ සාකච්ඡාවක් තියෙනවා ලෝකයේ පුරා යම්කිසි විදිහක දාර්ශනික සාකච්ඡාවක්. ඉතින් මෙන්න මේ අර්ථයෙන් තමයි අපි අද දවසේ කොහොමද අපි මේ ජීවත් වෙන ඩිජිටල් යුගයේ එහෙම නැත්නම් අපි මේ ජීවත් වෙන බිග් ඩේටා යුගයේ උවයිමයි හම්බෙන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක. මේ යුගයේ අපි සිනමාවෙන් සත්‍ය කියලා යමක් කතා කරන්නේ කොහොමද? අපි මොකද්ද මේ සිනමාවයි කියලා කතා කරන සත්‍ය? අපිට සිනමාව අවශ්‍ය වෙන්නේ ඇයි? හුදු විනෝදාස්වාදය සඳහාද? එහෙමත් නැත්නම් යම්කිසි විදියකට අපේ ජීවිතේ තේරුම් ගන්න සහ අපේ සමාජය සංවිධානය කරගන්න යම්කිසි විදියක අනුබලයක් දෙන කලාමාධ්‍යයක් විදිහට කියන එක අපි මේ වැඩසටහනෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකයි අපි මේ වැඩසටහනට කිනෝ ප්‍රව්දා කියලා. එහෙම නැත්නම් සිනමා සත්‍ය කියලා නමක් යෝජනා කළේ. ඉතින් මම හිතනවා මේ පසුබිම ඔස්සේ අපිට ඉදිරියේදී ඉතාමත්ම නිර්මාණශීලී චිත්‍රපට ගණනාවක් සාකච්ඡා කරන්න අවකාශය ලැබෙයි කියලා. මම නැවත වරක් ඇතුල් වෙන්නම් අපේ කතාවේ ප්‍රධාන තේමාව වෙච්ච හංසවිලක් චිත්‍රපටියට. හංසවිලක් චිත්‍රපටිය මම කැමති හංසවිලක් චිත්‍රපටිය පිළිබඳව විවිධාකාරයේ කතා සාරාංශයන් තියෙනවා. මම හිතන්නේ හංසවිලක් පිළිබඳව තීරණාත්මකම සාකච්ඡාව ඇති කරගන්න ආරම්භ වුණේ ඇත්ත පත්තරය කොමියුනිස්ට් පක්ෂයෙන් ගහපු ඇත්ත පත්තරය 980 දශකයේ ගුණසිරි සිල්වා තමයි ඒ කාලේ ඒකේ ප්‍රධාන පෙළේ සිනමා විචාරකයා විදිහට හිටියේ. ඇත්ත පත්තරයත් ප්‍රධාන දායකත්වයක් දුන්නා ලංකාවේ සිනමා විචාරයට 80 දශකයේ. ඉතින් හංසවිලක් පිළිබඳව අදහසක් ගොඩනගද්දී ඒ අදහස තරමක අධිපති අදහසක් විදිහට යම්කිසි විදිහක ප්‍රධාන අදහසක් විදිහට ඉදිරිපත් වුණා. ඒ ඇරෙන්න යම්කිසි විදිහකට අතිසත්වාදී එහෙම නැත්නම් සරියල් යම්කිසි විදිහකට සිනමාවේ සෞන්දර්ය ගුණය පිළිබඳව සහ මතවාදී ගුණය පිළිබඳව උනන්දු වෙමින් බිහි කරපු සිනිසිත් සංග්‍රහව.
මගේ අතේ තියෙනවා මේ 80 දශකයේ 1986 අංක 7 ඒ කියන්නේ කලාප 7 වෙනි කලාපය සිනිසිත් සංගරාව. ඉතින් මේකෙන් තමයි ධර්මසිරි බණ්ඩාරනායකව මුලින්ම හඳුන්වා දුන්නේ. ධර්මසිරි බණ්ඩාරනායකගේ මේ හංසවිලක් චිත්‍රපටිය පිළිබඳව සිනිසිත් සංගරාවේ ප්‍රධාන පෙළේ විචාරකයෙක් වෙච්ච සිරිල් බී පෙරේරා දැන් ජීවිතුන් අතර නැහැ. සිරිල් බී පෙරේරා හංසවිලක් චිත්‍රපටිය හඳුන්වා දෙන්නේ කොහොමද කියලා මම කැමතියි පොඩි උපුටනයකින් පටන් ගන්න. හංසවිලක්කී නිශ්ශංක වීරසිංහ කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. මිරන්ඩා රණවීර ලදරු පාසලේ ඉගෙනුම ලබන දරුවෙකුගේ මවක්. නිශ්ශංක සහ මිරන්ඩා අතර රහස්‍ය ප්‍රේම සම්බන්ධයක් ගොඩනැගෙනවා. ඔවුන් පොලිසියට අසුවන්නේ ඔවුන් පරදාර සේවනයේ යෙදෙන අවස්ථාවේ. විවාහකයන් දෙදෙනෙකු පරදාර සේවනයෙන් සේවනයත් එයින් උද්ගත වන තත්ත්වයත් හංසවිලක් චිත්‍රපටයේ කේන්ද්‍ර සිද්ධිය වශයෙන් ගන්න පුළුවන්. ටික කාලයක් ගතවීමෙන් අනතුරුව මිරන්ඩාගේ පළමු සැමියා වන ඩග්ලස් රණවීර තම දරුවා නිසා මිරන්ඩා සමග විසීමට ඔහුට ඉඩ දෙන ලෙස නිශ්ශංකගෙන් ඉල්ලනවා. මිරන්ඩා අපි දන්නවා ඩග්ලස්ගේ චරිතය රංගපාන්නේ සුප්‍රකට වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු සහ රංගන ශිල්පියෙක් වෙච්ච හෙන්රි ජයසේන මහත්මයා. චිත්‍රපටයේ අවසාන කොටසේදී නිශ්ශංක දකින දර්ශනය ඔහුට කිසිසේත්ම අදාහගත නොහැකි දෙයක්. ඔහුගේ පළමු බිරිඳ වන සමන්ති ඔහුගේ වැඩිමල් දරුවා සමග සුහද සමීපකමකින් සිටිනු පෙනේ. ගැහැණුන් දෙදෙනා අතර මොනම ආකාරයේවත් එදිරිවාදිරිකමක් ඔහුට නොපෙනේ. මේක අපිට ගුණසිරි සිරිල් බී පෙරේරා මේ චිත්‍රපටිය හඳුන්වා දුන්නු ආකාරය. ඒ වගේම මම කැමතියි ඔබට ගාමිණී වේරගම. ඒ කාලේ මම හිතන්නේ ලංකාදීප පුවත්පතට සම්බන්ධයි. ලංකාදීප පුවත්පතින් තමයි ගාමිණී සිනමා විචාරය මෑත දශක කිහිපයක් පුරාවටම විචාරකෙක් විදිහට සම්බන්ධ වුණේ. ගාමිණී 80 දශකයේදී පොතක් කරා 80 දශකයක සිනමාව කියලා. ටිකක් පරණ පොතක් දැන් හොයාගන්න නැති වෙන්න ඉඩ තියෙනවා. පුස්තකාලෙකින් බලන්න. ගාමිණී වේරගම මේ පොතේදී යම්කිසි විදියකට හැඳින්වීමක් දෙනවා හංසවිලක් චිත්‍රපටියට. අපි ඒකත් බලමු. අපි මේවා හිමින් සාකච්ඡා කරමු. ගාමිණී කොහොමද මේ චිත්‍රපටිය හඳුන්වා දෙන්නේ? සුළු මොහොතක ආස්වාදයක් පතා තම පෞද්ගලික ජීවිතය විනාශ කරගන්නා චරිත දෙකක්ද එම සිදුවීම නිසාම අයසට පත්වන තවත් ජීවිත කිහිපයක්ද වටා හංසවිලක් පුවත්ව ගොඩනැගෙයි. මෙවන් තේමාවකට යොමු වීම සිනමාකරුවෙකු ලෙස ධර්මසිරි බණ්ඩාරනායකගේ පැසුණු බව පළ කරයි. මෙම ප්‍රස්තුතය සිනමාවට නැගීමේදී තම චරිතවලට විශ්වසනීය බවක් හිමි කර දෙන්නට ඔහු කෙතෙක් දුරට සමත්ව සිටීද යන්න දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුය. ඉතින් මම මේ උපුටන දෙකම ගත්තේ. ඊට අමතරව මම කැමති තුන්වෙනි උපුටනය අරගෙනම මගේ අදහස් පළ කරන්න. අපි බලමු කවුද අපේ ගුණසිරි සිල්වා. ගුණසිරි සිල්වාගේ විචාරකතුවක් මුද්‍රිතව පළ වෙලා තියෙනවා. ගුණසිරි සිල්වා මේ චිත්‍රපටිය යම්කිසි විදියකට හඳුන්වා දෙන්නේ අවසානයේදී හංසවිලක් නිපදවීමේදී අධ්‍යක්ෂකවරයා මෙතෙක් සිංහල සිනමාවට ආවේනිකව පැවති සියලු අංගෝපාංගයන් උවමනාවෙන්ම බැහැර කොට ඇත. ඔහු සම්මතය නුරුස්සයි. මුළු චිත්‍රපටය පුරාම දක්නට ලැබෙන්නේ සම්මතය කෙරෙහි ඔහු තුළ පවතින විරෝධයයි. මේ නිසාම හංසවිලක් චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා හුදු විරෝධාකල්පිතයෙකු ලෙස ඉස්මතු වී පෙනේ. ඉතින් මම මේ ගත්තේ මේ හංසවිලක් චිත්‍රපටිය පිළිබඳව යම්කිසි විදියකට 80 දශකයේ ආපු විවිධාකාරයේ විචාරකයන්ගේ ප්‍රධාන පෙළේ විචාරකයන්ගේ මූලික අදහස් තුනක්. ඉතින් මම හිතනවා මේ අදහස් තුනත් එක්ක අපිට පුළුවන් යම්කිසි විදියකට හංසවිලක් චිත්‍රපටියට ප්‍රවේශයක් ගන්න. විශේෂයෙන් හංසවිලක් චිත්‍රපටියේ මේ විචාරකයන් කිව්වා වගේම ඊටම නිර්මාණශීලීම කාරණය තමයි අපි දන්නවා 1980 කියලා කියන්නේ යම්කිසි විදියකට ලංකාවේ වෙළඳපළ ආර්ථිකය. විශේෂයෙන් 1977 ආණ්ඩු මාරුවත් එක්ක සමග පෙරමුණ ආණ්ඩුව යම්කිසි විදියකට සංවෘත ජාතික ආර්ථිකයක් ඇතුළේ ඉඳලා එකපාරටම 1977 විශේෂයෙන් 78 ව්‍යවස්ථාවෙන් පස්සේ විවෘත ආර්ථිකයක් කරා ගිහිල්ලා ලංකාවේ සමස්ත ජන විඥාණයම මිනිසුන්ගේ මුළු ජීවන පැවැත්මම උඩු යටි කුරුපු ලෝකයක් බවට පත් කිරීමට ආරම්භක පදනම දාපු දශකය අවුරුදු 10ක් 80 දශකය කියලා කියන්නේ. ඉතින් ඒක අපි දන්නවා අද දක්වාම අපේ ජීවිතවලට විශාල වශයෙන් බලපාලා තියෙනවා. අද අපි ගෙවන ජීවිත දක්වාම. හංසවිලක් චිත්‍රපටියේ කොහොමද මේක නිරූපණය වෙන්නේ කියන එක තරමක් සංකීර්ණයි. මම හිතනවා මට පෞද්ගලිකව ඉන්ටරෙස්ටිං. මට පෞද්ගලිකව මගේ කුතුහලය දනවන දෙයක් තමයි මේ හංසවිලක් චිත්‍රපටියේ තියෙන නිර්මිත අවකාශය. අපි කියනවා built environment එක. නිර්මිත අවකාශය. ගොඩනැගුම් අවකාශය එහෙම නැත්තම්. මේ චිත්‍රපටියේ ඉන්න ප්‍රධාන චරිතය ජීවත් වෙන්නේ housing complex එකක. අපි කියනවා මහල් නිවාස සංකීර්ණයක. නේ? ඒතර මේක අලුත් තත්ත්වයක්. අපි හිතමු ධනවාදයත් එක්ක නගරීකරණයත් එක්ක අපි කියනවා vertical cities කියලා ඒවට. නේ? මේ සිරස් නගර. තිරස් නගර නෙවෙයි. දැන් අපි අදටත් සමහරලාට ලංකාවේ බොහොමයක් දෙනා ජීවත් වෙන්න කැමති මේ තිරස්ව. ඉඩමක් ඇතුලේ නේ තිරස්ව. නමුත් නගර සංවර්ධනයත් එක්ක නාගරිකරණයත් එක්ක අපි දන්නවා ජීවිතය ඉහළට යන vertical cities කියන සංකල්පය ආවා.
මේකේ ආරම්භක කාරණයක් තමයි ආරම්භක ලක්ෂණයක් තමයි මේ චිත්‍රපටියේ පෙන්වන්නේ මේ කතාවේ පසුබිම් වෙන මේ සෙටින් එක. මේ චිත්‍රපටිය ගොඩනංවලා තියෙන පසුබිම. මම හිතනවා මේක වැදගත් කියලා. මොකද එක් පැත්තකින් අපේ පෞද්ගලික ජීවිතය කියන එක අපේ පුද්ගලික ජීවිතය කියන එක මොනතරම් එළියට විවෘත වෙනවද කියන කාරණය ගත්තම වෙළඳපළත් එක්ක මම හිතන්නේ මේකට බරපතල සම්බන්ධයක් තියෙනවා. එක පැත්තකින් ගත්තම හංසවිලක් චිත්‍රපටියේ ඉන්නවා සාම්ප්‍රදායික පවුලක්. චිත්‍රපටිය ආරම්භයේදී මේ චිත්‍රපටිය ආරම්භ වෙන විදිහමත් ඔබ ගත්තොත් මේ චිත්‍රපටිය ආරම්භක දර්ශනය ගත්තොත් හරිම ඉන්ට්‍රස්ටිං. අපි ගත්තොත් ලෙසර් ජේම්ස් පීරිස් හෝ ධර්මසේන පතිරාජ හෝ සුගතපාල සෙනරත්න ආපා වැනි ලංකාවේ හිටපු ආරම්භක තලයේ සිනමාකරුවන් ගත්තම ඔවුන්ගෙන් චිත්‍රපටවලට වඩා වෙන් වෙන ප්‍රධාන පෙළේ ලක්ෂණයක් තියෙනවා හංසවිලක් චිත්‍රපටිය. ඒ තමයි හංසවිලක් චිත්‍රපටිය පටන් ගන්න කාමරයක ඇඳවල් දෙකක් පෙන්නලා. බෙඩ්රූම් එකක ඇඳවල් දෙකක් පෙන්නලා. මේකට ඒ කාලේ මම හිතන්නේ රොහන් පෙරේරාත් ඇතුළු යම්කිසි විචාරකයන් කිව්වා මේකට බෙඩ්රූම් සිනමාව කියලා. ඒ කියන්නේ මේ ආලින්ද මේ කාමරයක් ඇතුළේ තියෙන සිනමාව කියලා. ඉතින් මේක මොකක්ද ඉඟි කරන්නේ? මේක රැඩිකල් බිඳීමක්. ඒ කියන්නේ යම්කිසි විදියකට සම්භාව්‍ය සිනමාව කියන එක ගත්තම අර විචාරකයන් කියලා තියෙනවා වගේම සම්භාව්‍ය සිනමාවෙන් ආමන්ත්‍රණය කරේ යම්කිසි විදියක සමාජ යථාර්ථයක් නා. මහා සමාජය පිළිබඳ යථාර්ථයක් නා. අපි හිතමු ලෙසර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය, කලියුගයේ යුගාන්තයේ රේඛාව ගත්තොත් යම්කිසි විදිහක විශාල සමාජ යථාර්ථයක් කරා දොරක් විවර වෙලා තියෙනවා. අපි ගත්තොත් ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව, එහෙම නැත්නම් බඹරු ඇවිත් යම්කිසි විදිහක විශාල සමාජ වපසරියක් පිළිබඳව ඒවයි තියෙන සමාජ පන්ති වෙනස්කම්, ඒවයි තියෙන දේශපාලනික සම්බන්ධකම්, ඒවයි තියෙන ආර්ථිකමය සාධක ඊටම පුළුල් ලෙස සිනමා කැන්වස් එක ඇතුළට චිත්‍රණය කරලා තියෙනවා. නමුත් ධර්මසිරිගේ හංසවිලක් චිත්‍රපටියේ සිද්ධ වෙච්ච වෙනස මොකද්ද? ධර්මසිරි හංසවිලක් චිත්‍රපටියෙන් එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියනවා වගේම ඔහු ආරම්භ කරනවා මිනිස් මනසේ විශේෂයෙන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා වගේ මිනිස් මනස ලිංගිකකරණය වෙලා නම් ඊටම සයිකෝසෙක්ෂුවල් විඥානයක් නම් අපිට තියෙන්නේ සයිකෝසෙක්ෂුවල් පැවැත්මක් නම් අපිට තියෙන්නේ මෙන්න මේකේ අඳුරු අගාධයට කැමරාව යොමු කරන්න පටන් ගත්ත ආරම්භක සිනමාකරුවා ධර්මසිරි බණ්ඩාරනායක. එහි ආරම්භක චිත්‍රපටිය හංසවිලක්. විවාහ ජීවිතයේ කෙලවර වෙන්නේ දෙන්න එක්කෙනෙක් මරණ දාකයි කියලායි මං හිතන්නේ. එක අතකින් මේ කෙලවර වීමත් මරණට සමානයි නිසංක. සමන්ති. අපේ තාත්තා කොයි හරි දුර ගමනක් යන ලෑස්ති වෙනකොට අපේ අම්මා ඇවිත් තාත්තට වඳින මම පොඩි කාලේ දැකලා තියෙනවා. ඔයත් දැන් දුර ගමනක් යන ලෑස්ති වෙලා නිසංක. ඒත් ඒ ගමන කවදාවත් ආපහු එන්න යන ගමනක් නෙවෙයි. ඔයා යන්නේ වැරදි ගමනක් නිසංක. ඒ හින්දා මට ඔයාට දන්නවන්න බෑ. ආදරේ වෙනුවෙන් මම්මගේ දරු පැටව දෙන්නෙක්ම දාලා. වාව බාරගත්ත මේ විදිහේ තත්ත්වයකට මුහුණ දෙන්නේ නෙවෙයිනේ. අද වෙනකම් මම්මගේ පොඩි උංග බලන්න ගියේ නෑ. ඒ ෂේර් මමද කළේ වා හින්දා. මං ආදරේ ඉස්සරහ පොඩි දරුවෙක් වගේ. ඒ වගේම අයින් වෙන ආදරේ ඉස්සරහ මිනිමරුවෙක් වෙන්නත් මට පුළුවන්. අපි මේ දක්වා විස්තර කරගත්ත පරිදි හංසවිලක් චිත්‍රපටියේ මේ අපිට කිතක මේකට ලුබ්ධි ආර්ථිකයක් කියලා. මොකද්ද ලුබ්ධි ආර්ථිකයක් කියලා කියන්නේ? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අපේ ජීවිත කාලයක් ජීවත් වෙනකොට අපේ තිබ ප්‍රාථමික ආශාවන්, ප්‍රයිමෝඩියල් ආශාවන් යම්කිසි විදියකට ලිංගික වෙන්න පුළුවන්, යම්කිසි විදියකට වෙන යම් ඩ්‍රයිව් එකක් වෙන්න පුළුවන්. මේ ආශාවන් ශිෂ්ටාචාරයේ සිවිලයිස් වෙනකොට, අපි ඔය ශිෂ්ටාචාරගත කරනකොට, අපි ඔය ශික්ෂිත මිනිසුන් බවට පත් කරනකොට මේ ආශාවන් අපේ යටපත් වෙනවා. යටපත් වුණාම මේක යම්කිසි විදියක එනර්ජි එකක් විදියට, වෙනම ශක්තියක් විදියට සංවිධානය වෙනවයි කියලා අදහසක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ගෙනෙනවා. මෙන්න මේ සංවිධානය වුණු ශක්තිය තමයි වෙනයම් මාධ්‍යයක් විදියට, සිහින විදියට වෙන්න පුළුවන්, කටවැරදීම් විදියට වෙන්න පුළුවන්, පිටවීමක් වෙනවා ශක්තියක් විදියට අපේ ඇතුළේ තැන්පත් වෙලා. මෙන්න මේ මනෝලිංගික ශක්තිය, මේ ශක්තිය කියලා කියන්නේ මේක ශාරීරික ශක්තියක් නෙමෙයි. මේ මැටීරියල් ද්‍රව්‍යමය ශක්තියක් නෙමෙයි. මේක මනෝමයයි, මානසිකමයි. මෙන්න මේ මනෝමය ශක්තිය තමයි ලුබ්ධිය කියලා කියන්නේ. මේක සංවිධානය වෙන ආකෘතියට තමයි අපි ලුබ්ධි ආර්ථිකය කියලා කියන්නේ. ඉතින් මං හිතන්නේ ධර්මසිරි බණ්ඩාරනායක තමයි මෙන්න මේ ලුබ්ධි ආර්ථිකය පිළිබඳව යම්කිසි විදියකට ආරම්භක සිනමාකරුවා බොහොම ඍජුව ඒ මාතෘකාව ආමන්ත්‍රණය කරපු මම අර කිව්වා වගේ හංසවිලක් චිත්‍රපටියේ මේ කතා පුවතෙන්. මම හිතන්නේ කතා පුවතේ සාරාංශය ගැන අපි දලා අදහසක් ගත්තා. මම හිතනවා මේ චිත්‍රපටිය බලලා තමයි මේ හැමෝම සම්බන්ධ වෙන්නේ කියලා. මේක විවිධ මාධ්‍ය වලින් මම හිතන්නේ අන්තර්ජාලයේ DVD ඒ වගේම මේ දවස්වල නම් සිනමා ශාලාවලත් නැවත වරක් තිරගත වෙනවා. ඉතින්
වැදගත්ම කාරණේ මේ චිත්‍රපටිය අපි අද දවසේ තේරුම් ගන්නේ කොහොමද කිව්වම මේ චිත්‍රපටියේ තියෙන යම්කිසි විදියක ලෝක කීපයක්. අපි ගත්තොත් ලෝක කීපයක්. අපි බලමු මේ ලෝක කීපය මොකක්ද කියලා. එක පැත්තකින් තියෙනවා මේ චිත්‍රපටියේ ඉන්න පවුල් දෙකක්. පවුල් දෙකක්. මිරන්ඩා සහ එක පැත්තකින් ඇගේ සැමියා වෙච්ච ඩග්ලස් එක්ක තියෙන පවුල. අනිත් පැත්තෙන් සමන්ති සහ නිශ්ශංකගේ පවුල. සමන්ති සහ නිශ්ශංකට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඩග්ලස් සහ මිරන්ඩාට එක් දරුවෙක් ඉන්නවා. සීනු හඬකින් මහද අමතයි අවුරු සිරියහනේ හිමින් සරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් ඉතින් චිත්‍රපටියේ මේ පවුල් දෙකට අදාළව කාරණය ගත්තම මම අර කිව්වා වගේ එක පැත්තකින් මිරන්ඩාගේ පවුල තියෙනවා අනිත් පැත්තෙන් නිශංකගේ පවුල තියෙනවා. මේ දෙක අතරමැද්දේ ඉන්නවා යම්කිසි විදියකට මීඩියේෂන් එකක්. එහෙම නැත්නම් මේ දෙන්නගේ යම්කිසි විදියකට සම්බන්ධය පිළිබඳව අතරමැදි කාර්යභාරයක් කරමින් සමන්තිගේ අයියා. ඉතින් මේ පිළිබඳවත් අපි බලමු පොඩ්ඩක් මේ 80 දශකයේ සංගරාවේ සිරිල් බී පෙරේරා මොකද්ද කියන්නේ කියලා. සිරිල් පෙරේරා මෙහෙම කියනවා. සම්මත චර්යා ධර්ම වලට ආරක්ෂාවර හැටියට චිත්‍රපටියේ සමන්තිගේ සොහොයුරා නොසිටින්නට මේ චරිත හතර අතර අලුත් ආකාරයක සම්බන්ධතාවයක් ගොඩනගන්නට සම්මත පැවැත්ම ඉක්ම වූ වඩා අවංක සම්බන්ධතාවයක් ගොඩනගන්නට හොඳටම ඉඩ තිබුණු බවට බණ්ඩාරනායක ප්‍රබල ලෙස ඉඟියක් කරනවා කියලා. එතන මේක හරි ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. මොකද සිරිල් මේ සම්බන්ධකම් වල ස්වරූපය මම අර කිව්වා වගේ මේකේ ඇතුළත සහ පිටත හැදෙන ආකාරය යම්කිසි විදියක සංකීර්ණත්වයක් තියෙනවා හංසවිලක් චිත්‍රපටියේ එතුවක් ආපු චිත්‍රපටි වලට වඩා. විශේෂයෙන් සැලකිල්ලට ගත්තම මම හිතන්නේ හංසවිලක් චිත්‍රපටයේ තියෙන සංකීර්ණම මානය තමයි එක පැත්තකින් මේ නිශ්ශංක කියන චරිතය තමන්ගේ බාහිර ලෝකයේත් එක්ක තියෙන ප්‍රතිවිරෝධය. අපි ගත්තොත් විශේෂයෙන් අර විචාරකයන් කියලා තිබ්බා වගේ යම්කිසි විදියකට මේ පොලිසියට අහු වුණාට පස්සේ තමන්ගේ ඇත්ත එළිදරව් වුණාට පස්සේ ඉන්පස්සේ තමන්ගේ මේ තියෙන අශ්ලීල සම්මතය ඇතුලේ ගත්තම අශ්ලීල ආශාවන් එහෙම නැත්නම් තමන්ගේ තිබ්බ ඊටාම මේ අසම්මත ප්‍රේමය තමන්ගේ පවුලටත් ඒ වගේම මිරන්ඩාගේ පවුලටත් අපි සිංහල භාෂාව සාමාන්‍ය භාෂාවෙන් කියනවා මාට්ටු වුණාට පස්සේ මේක අහු වුණාට පස්සේ ඉන්පස්සේ මොකද්ද කරන්නේ කියන එක පිළිබඳව නිශ්ශංක විශාල අභියෝගයකට යනවා. ඉන්පස්සේ තමයි චිත්‍රපටි පුවතේ හැටියට නිශ්ශංක නැවත වරක් මිරන්ඩාව විවාහ කරගෙන මිරන්ඩා එක්ක අර මං කිව්ව හවුසින් ෆ්ලැට්ස් වල එහෙම නැත්නම් මේ මහල් නිවාස සංකීර්ණවල ජීවිතයකට ඇතුල් වෙන්නේ. ඉන්පස්සේ තියෙන සංකීර්ණත්වය තමයි නිශ්ශංක කියන චරිතය ගත්තම මේ නිශ්ශංකගේ තුලත් යම්කිසි විදිහකට අපිට මනෝව්‍යාධියක්ම කියලා කියන්න බැරි වුණත් නිශ්ශංකගේ ෆැන්ටසීන් සහ නිශ්ශංකගේ ඊනියා යථාර්ථවත් ලෝකයේ අතර දෙබෙදුමක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ නිශ්ශංකගේ ඇතුළෙත් නිශ්ශංක කියන චරිතය ගත්තමත් ඒකෙත් ඇතුළතක් සහ පිටතක් නැවත වරක් අපිට හම්බ වෙනවා. නිශ්ශංකගේ ඇතුළෙන් ඇතුළට යනකොට නිශ්ශංකට ඇත්තටම ඕනේ කරන්නේ මොකක්ද කියන ප්‍රශ්නය බරපතල විදිහට අභියෝගයට ලක් වෙනවා. මොකද නිශ්ශංක විශේෂයෙන් මිරන්ඩා නැවත වරක් තමන්ගේ මුල් පවුලත් එක්ක එහෙම නැත්නම් ඩග්ලස්ගේ පවුලත් එක්ක ඩග්ලස් සහ තමන්ගේ දරුවා ගැන හිතන්න පටන් අරන් තමන්ගේ දරුවත් එක්ක යම් සම්බන්ධයක් ඇති කරගෙන නැවත වරක් මේ මුල් පවුල කරා යන්න හදනකොට යම් කිසි විදියක ශිතියක් එහෙම නැත්නම් යම් කිසි විදියක තනිකමක් විශාල වශයෙන් නිශ්ශංකට දැනෙනවා ඊටම මානසිකව. ඉතින් මේක තමයි සංකීර්ණත්වය මේ චිත්‍රපටියේ තියෙන. මම කැමතියි නැවත වරක් සිරිල් බී පෙරේරාව උපුටන්න. හංසවිලක් සමාවෙන්න ඊනියා සම්මත ලිංගික පාරිශුද්ධත්වයෙන් යුත් විවාහ ඒකකයක් තිබිය නොහැකි බවට ඔහු ප්‍රබල ලෙස ඉඟි කරයි. ඔහු කියලා කියන්නේ මෙතනදී ධර්මසිරි බණ්ඩාරනායක. බැලු බැලමට පෙනෙන සම්මත ලිංගික පාරිශුද්ධත්වයෙන් යුත් විවාහ ආත්ම වංචාවක් පමණකයි ඔහු ධ්වනිත කරයි. විවාහයේ යටත් පිරිසෙයින් මනෝමය පරදාර කර්මයෙන්වත් යුක්ත බව ඔහු අවධාරණය කරයි. විවාහය පිළිබඳව මෙම නිර්දය විවේචනය කරන බණ්ඩාරනායක එතනින් නොනැවතී මෙහි එන චරිත හතර තවත් එක් රටාවක යටිසිතේ දුවන සිතුවිල්ලක් පෙන් අපගෙන් අසන ප්‍රශ්න නම් මේවායි. විවාහය දිගටම පවත්වාගෙන යාමට ලිංගික අවංක භාවය අනුබලයක්ද? ලිංගික අවංක භාවය අනුබලයක් නම්
අන්‍යෝන්‍ය අනුමැතියලත් පරදාර සේවනයෙන් විවාහයෙන් බාහිර මෛතුන්‍යයෙන් යුත් සම්බන්ධතාවයක් ආත්ම වංචනික සම්මත විවාහයට විකල්පයක්ද? මම හිතනවා මේක මෙතනින් තමයි අද දවසේ මාතෘකාවලට සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් මම හිතනවා ලංකාවේ ඕගලන් පාරේ යනවා නම් කොළඹ විතරක් නෙවෙයි වෙනත් ඕනෙම අවටක මම හිතන්නේ රූම්ස් කියලා ගහලා තියෙනවා විශාල වශයෙන්. මේ රූම්ස් නඩත්තු වෙන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්න ඕනේ නේ. ඒතර මම හිතන්නේ ඊනියා සම්මත පෞල් ආකෘතිය කියන එක විශාල වශයෙන් අභියෝගයට ගිහිල්ලා තියෙන්නේ දැන් වන විට ලංකාවේ තත්ත්වය ගත. ඉතින් මේකේ ආරම්භයක් තමයි මම හිතන්නේ 80 දශකයේ සිද්ධ වුණේ. මේ චිත්‍රපටියෙත් හෝටල් එකකට තමයි යන්නේ. අපිට තේරෙනවා කොළඹ පළාතේ කියලා. මොකද ඒ කුරුඳුවත්ත පොලිසිය තමයි චිත්‍රපටියේ තියෙන්නේ මුල් දර්ශනේ. වැදගත්කම තියෙන්නේ මේ එක පැත්තකින් හංසවිලක් චිත්‍රපටිය මම අර කිව්වා වගේ ඊටම අභ්‍යන්තර ලෝකයකට මිනිස් මනසේ අභ්‍යන්තරයට හංසවිලක් එකේ අධ්‍යක්ෂකවරයා වන ධර්මසිරි බණ්ඩාරනායක කියනවා වගේ මේ සිනසිත් සංග්‍රහයේ උපුටලා තියෙනවා. ඔහුගේ එක සම්මුඛ සාකච්ඡාවක ඔහු කියනවා කියලා ඔහු සිනමාවට ආස මිනිස් මනසේ ගූඪ අභ්‍යන්තරය කරා සිනමා කැමරාව රැගෙන යාමේ ඇති හැකියාව නිසායි කියලා. මට මතකයි ඩේවිඩ් ලින්ච් කියන අධ්‍යක්ෂකවරයාත් මේකම කියනවා ඇමරිකාවේ. ඔහුත් කියනවා මේ ගූඪ මිනිස් අභ්‍යන්තරයේ අඳුරු ලෝකය කරා යාමේ හැකියාව නිසා තමයි ඔහු සිනමාවට කැමති වෙන්නේ කියලා. මේ මාතෘකාව කොහොමද අපි මෙතනින් එහාට ප්‍රසාරණය කරන්න කියන කාරණේදී මම හිතන්නේ හංසවිලක් චිත්‍රපටියට වඩා අවධානයකින් යුතු වඩා වටිනාකමක් ලැබෙන විචාරයක් ඉදිරිපත් වුණේ 2004 වර්ෂයේදී. ඒ තමයි දීප්ති කුමාර ගුණරත්න විසින් ලන්ඩන් සගරාවට එක්ස් කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කරපු ලන්ඩන් සගරාවට විචාරයක් කරනවා දීප්ති කුමාර ගුණරත්න හංසවිලක් පිළිබඳව ඉතාම දීර්ඝ විචාරයක්. ස්ලෑවෝ ජිජෙක්ගේ පොතක නමක් උපුටමින් ඒක සිංහල භාෂාවට අනුවර්තනය කරමින් ඔහුගේ මාතෘකාව දාන්නේ සම්පූර්ණ වශයෙන් හැම විටම ඉඩිපස් ගැන ඔබට දැනගැනීමට ඇති සියල්ල ඇයි ධර්මසිරිගෙන් අහන්නට බිය වී සිටින්නේ කියලා. සම්පූර්ණ වශයෙන් හැම විටම ඉඩිපස් ගැන ඔබට දැනගැනීමට ඇති සියල්ල ඇයි ධර්මසිරිගෙන් අහන්නට බිය වී සිටින්නේ කියලා. ඉතින් දීප්තිගේ විචාරයේ තිබ්බ ඊටම මම හිතන්නේ අලුත් නැවුම් භාවය තමයි දීප්ති විශේෂයෙන් මනෝවිශ්ලේෂණය භාවිතා කරා මේ චිත්‍රපට විචාරය ප්‍රසාරණය කරගත්තේ. විශේෂයෙන් මනෝවිශ්ලේෂණයේ එන යත කියන සංකල්පයක් කියලා කියන්න බෑ. ඇත්තටම යත කියන එක යම් ප්‍රවාදයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මනස අපි යම්කිසි විදියකට අපි බාහිර ලෝකයේ තේරුම් අරගෙන යනවා. අපේ මේ තේරුම් ගැනීමට සීමාවක් එනවා. අපිට අපේ තේරුම් ගැනීමේ අර්ථකථන විද්‍යාව එහෙම නැත්නම් අපිට තියෙන හේතුඵල සම්බන්ධකම් වලට කෙලවරක් එනවා. එතනින් එහාට අපිට හේතුඵල සම්බන්ධකම් නැති සිදුවීම් වලට හරි යම්කිසි විදිහක ප්‍රපංචයන්ට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ හංසවිලක් චිත්‍රපටියේ ප්‍රාරම්භක දර්ශනයත් ඒ වගේ. හරිම ඉන්ටරෙස්ටිං මේ චිත්‍රපටියේ ආරම්භක දර්ශනයේදී අපි දැක්ක පොලිසියට මේක අහුණා. අහුවෙලා යම්කිසි විදියක අභූත ආකාරයකට පොලිසියෙන් මේ පවුල් දෙකටම ඉන්නයි කියලා පොලිසිය ඉන්න ගන්නයි කියලා දෙපැත්තට මේකේ ඇත්ත කතාව හෙළිදරව් කරනවා. ඉන් පස්සේ තවදුරටත් මිරැන්ඩාට ඩග්ලස් එක්කවත් එහෙම නැත්නම් නිශංකට සමන්ති එක්කවත් තියෙන සම්බන්ධය මොකක්ද කියන එක අපිට තේරුම් ගන්න බෑ. නිශංකට තේරුම් ගන්නත් බෑ. ඒ කියන්නේ ඊටාම සියුම් තැනක්. අපි දන්නවා මිනිස්සුන්ගේ විශ්වාසය කියන එක. මේක ටැන්ජිබල් දෙයක් නෙවෙයිනේ. අතරපයට අහු වෙන දෙයක් නෙවෙයි. විශ්වාසය කියන එක තවත් මිනිසෙක් පිළිබඳව වෙන්න පුළුවන්. ආගමික පද්ධතියක් පිළිබඳව වෙන්න පුළුවන්. දේශපාලනය පිළිබඳව වෙන්න පුළුවන්. සමාජය වෙනස් වෙයි කියලා නේ. මෙන්න මේ විශ්වාසය කියන එක හරිම සියුම් සංකීර්ණ මනෝලිංගික මානයක් මිනිස් ශිෂ්ටාචාරයේ තියෙන. මේක ගොඩනංවපු දෙයක්. මේක ස්වභාවික දෙයක් නෙමෙයි. මෙන්න මේක හරියට යම් සිවියක් වගේ මේක බිඳිලා ගියොත් නැවත ගොඩනංවනවාය කියන එක පෙර තියපු තත්ත්වයෙන් පෙර තිබ්බාය කියලා අපි පරිකල්පනයේ තත්ත්වයෙන් ඊටාම අසීරු කටයුත්තක්. ඒක තමයි හංසවිලක් චිත්‍රපටියේ තියෙන්නේ. හංසවිලක් චිත්‍රපටියේ යම් කිසි විදියකට අපිට අපේ පරිකල්පනයට අපිට අර සිරිල් බී පෙරරා කිව්වා වගේ යම් කිසි විදියක සාරාත්මක ෆැන්ටසියක් යම් කිසි විදියක සාරයක් අපිට පෙන්නනවා. ඒ කියන්නේ සමන්ති තුල උදාහරණයක් විදියට. සමන්ති කියලා කියන්නේ යම් කිසි විදියක අර ලංකාවේ කුලකාන්තාවක් සාම්ප්‍රදායික අර්ථයෙන්. හරිම ලස්සනයි මේකේ චරිත ගොඩ නැංගුම. මේ චරිත හතර. සාමේවට තියෙන නම් උදාහරණයක් විදියට මිරන්ඩා, ඩග්ලස් කිව්වම යම් කිසි විදියක සම්මිශ්‍රිත නේද? සම්මිශ්‍රිත ලන්සි ගතියක්. ඒ කියන්නේ සම්මිශ්‍රිත ගතියක් තියෙනවා මේ නම් වල. නමුත් නිශ්ශංක කිව්වමයි එහෙම නැත්නම් අපි ගත්තොත් සමන්ති කිව්වමයි මේ දෙක යම් කිසි විදියක සාම්ප්‍රදායික සිංහල මධ්‍යම පාන්තික නම් ඌරුවට හැදිච්ච චරිත දෙකක්. ඒතර මේ අතර යම් කිසි විදියක සියුම් දේශපාලනිකුත් තියෙනවා. අපි දන්නවා යම් කිසි විදියකට ලන්සි ජාතිකයන් පිළිබඳව එහෙම නැත්නම් බර්ගර් ජාතිකයන් පිළිබඳව 70 80 දශකවල තිබ්බ අර්ථකථනය තමයි ඔවුන් යම් කිසි විදියකට විවෘතයි.
සාමාන්‍ය සිංහල සාම්ප්‍රදායික සමාජයට වඩා ඔවුන් ලිංගිකව විවෘතයි. ඔවුන් ඇඟ පේන්න ඇඳුම් අඳිනවා. ලංසි ගෑනුන්ගෙන් තමයි සිංහල ගෑනු කොට අඳින්න ඉගෙන ගත්තේ කියලා තමයි අපිට පරණ අපේ කලින් පරම්පරාවේ උදවිය කියන්නේ. එතකොට මේ නම් දෙකත් හරිම සිම්බොලික්. යම්කිසි විදියක යටත් විජිත දේශපාලනයේ යටත් විජිත සමාජ සංවිධානයේ සලකුණු මේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව සමාජ විද්‍යාත්මකව කතා කරොත් අපිට වෙනම පැත්තක් තියෙනවා. නමුත් මම පෙන්වන්න උත්සාහ කරේ එක්ස් කණ්ඩායම විශේෂයෙන් දීප්ති කුමාර ගුණරත්නගේ මැදිහත් වීමෙන් ඇතිවෙච්ච මාතෘකාව මොකක්ද කියන එක මම අර කියපු. තමන්ගේ මනස ඇතුළම ගත්තම එහෙම නැත්නම් නිශ්ශංක හෝ අපි ඕනෑම කෙනෙක්ගේ මනස ඇතුළ ගත්තම මේ මනස තනි ඒකකයක් විදිහට ගන්න පුළුවන්ද? තනි පුද්ගලයෙක් අපිට පේනෙන්නට හිටියාට මේ තනි පුද්ගලයෙක් තනි ආත්මයක් තනි මිනිස්සෙක් විදියට ගන්න පුළුවන්ද කියන මාතෘකාව තමයි මම හිතන්නේ මනෝවිශ්ලේෂණය ඊටම ගැඹුරින් දීර්ඝව සාකච්ඡා වෙන්නේ. මනෝවිශ්ලේෂණයෙන් අපිට උදවන්නපු දේ තමයි නෑ අපේ සබ්ජෙක්ට් එක ස්ප්ලිට් අපිට බෙදුණු ආත්මයක් තියෙන්නේ කියන එක. එක් පැත්තකින් අපිට තියෙනවා අපේ සවිඥානික ජීවිතයක් අපිට තේරෙන අපිට යම්කිසි විදියකට කතා කරන්න පුළුවන් හේතුඵල සම්බන්ධතාවයක් ඇතුලේ පෙන්වන්න පුළුවන් ජීවිතයක්. අනිත් පැත්තෙන් තියෙනවා අපිට කිසිම හේතුඵල සම්බන්ධතාවයක් පෙන්වන්න බැරි අපිට තේරුම් ගන්න බැරි ජීවිතයක්. උදාහරණයක් විදියට අපි හැමෝම හීන දකිනවා. සිනමාව කොහමද හීනයක් වගේ තමයි. අපි හීන දැක්කම අපි දන්නවද මේ හීනේ අපේ පාලනයේ තියෙන දෙයක්ද? අපිට කැමති දේවල් අපිට හීන දකින්න පුළුවන්ද? අපිට ඕනේ විදියට හීන දකින්න පුළුවන්ද? අපි ප්‍රාර්ථනා කරන දේවල් අපිට හීන වලින් දකින්න පුළුවන්ද? බෑ. අපි සමහරට අපි අහලවත් නැති අපි දැකලවත් නැති තැන් වලට හීන වලින් යනවා. ෆ්‍රොයිඩ් මේකට කියනවා uncanny places, uncanny person මේ අපිට හුරු පුරුදු නැති uncanny දේවල් අපිට සිහින වලින් හම්බ වෙනවා. ඒතකොට මේ සිහින වල අයිතිකාරයා කවුද? අපිට මේක සවිඥානික නැත්තම් මේ සිහිනවල අයිතිකාරයා කවුද? මේ දෙබෙදුම තමයි අපේ ආත්මේ තියෙනවා කියන එක මනෝවිශ්ලේෂණයෙන් අපිට උගන්වන්නේ. ඉතින් මේක සිනමාවට සම්බන්ධ කරලා විශේෂයෙන් මම හිතන්නේ සීචනය වගේ දෙයක්, සච කිරීම පිළිබඳව, ඒ වගේම සුපර් ඊගෝ, ගේස් වගේ මාතෘකා දීප්තිලා විසින් එක්ස් කණ්ඩායම විසින් හංසවිලක් චිත්‍රපටිය පදනම් කරගෙන ගෙනාවා. මේකේ සාරාංශය අපිට කොහොමද ගන්න පුළුවන් වෙන්නේ? මේකේ සාරාංශය තමයි අපි ගත්තොත් සමාජයේ තියෙන උපරිව්‍යුහයක්. අපි නිව්ටන් ගුණසිංහගේ සහ පියල් සෝමරත්නලගේ යුගයේ සිනමා විචාර භාෂාවෙන් කතා කරොත් කලින් සිනමාව මම අර කියපු ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර වගේ අය වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ සිනමාව යම්කිසි විදියක සමාජයේ එහෙම නැත්නම් උපරිව්‍යුහයත් එක්ක බරපතල සම්බන්ධයක් තිබ්බා. නමුත් ධර්මසිරි තමයි ලංකාවේ සිනමාවේ අදෝවිහොය. එහෙමත් නැත්නම් මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මේ යට තියෙන යටිතලයේ තියෙන මාතෘකා අපේ ඇතුලේ තියෙන අභ්‍යන්තරික දේශපාලනය අභ්‍යන්තරික පුද්ගලයාගේ තියෙන දේශපාලනය ඉන්ඩිවිජුවල් ඉස් පොලිටිකල් කියන එක. පුද්ගලයා දේශපාලනිකයි කියන එක මම හිතන්නේ ගෙනාවේ මෙතනදී නැවත වරක් දේශපාලනය කියලා කියන්නේ මේ UMP ශ්‍රී ලංකා වගේ JVP වගේ පක්ෂ දේශපාලනය නෙවෙයි. මිනිස්සු සාමූහිකව සංවිධානය වෙන්න ගියාම අපේ සාමූහිකත්වයේ උල්ලංඝනයන් සිද්ධ වුණාම අපි නැවතේ තුවාලය සනීප කරගන්නේ කොහොමද කියන එක. හරියට හංසවිලක් චිත්‍රපටියේ මේ පවුල බිඳිලා ගියාට පස්සේ මිනිස් සම්බන්ධකම් ඉතුරු වෙනවා. බිඳිලා ගියාට පස්සෙත් මිනිස් සම්බන්ධකම් ඉතුරු වෙනවා. මොනවද මිනිස් සම්බන්ධකම්? මිරන්ඩාට තමන්ගේ දරුවෝ දෙන්න ඉන්නවා. මේ දරුවා ඉන්නවා. දරුවා බලනවද නැද්ද කියන එක පිළිබඳව මිරන්ඩා දෙගිඩියාවකින් පෙළෙනවා. නිශංකටත් එහෙමයි. නිශංක සියල්ල අතහැරලා මිරන්ඩා ළඟට එනවා. ඉන්පස්සේ මිරින්ඩා නැවතවරක් මිරන්ඩා වෙන මිනිහෙක් පස්සේ ගියා නෙමෙයි. මිරන්ඩා නැවතවරක් තමන්ගේ පළමු ස්වාමි පුරුෂයා ළඟට යෑම නිශංකට ඊර්ෂියාව දනවන. ඒ දෙන්න එකට හිටපු දෙන්නේ කලින්. ඒ අනුන්ගේ ගෑණියෙක්ව තමයි පැහැදිලි සිංහලෙන් කියනවනම් නිශංක මේ අරන් තියෙන්නේ. නමුත් තමන් එක්ක හිටියට පස්සේ නැවතවරක් අර ගෑනු කෙනා නැවතවරක් ඒ කියන්නේ මිරන්ඩා ඩග්ලස් ළඟට යනකොට ධර්මසිරිගේ බණ්ඩාරනායක රංගපාන චරිතය නිශ්චංකගේ චරිතය ඔළුව අවුල් වෙනවා. ඉන් පස්සේ තමයි අපි දකිනවා මේ දෙන්නගේ රණ්ඩුවක් වගේ වෙනවා. මේක ගහනවා. මේක යම් කිසි විදියක මායාමාතික දර්ශනයක්. අපිට හංසවිලක් චිත්‍රපටිය ඔබට මතක නම් අපිට විශේෂයෙන් මේකේ සංස්කරණ රීතින් අපි දන්නවා යම් කිසි විදියකට ධර්මසිරි බණ්ඩාරනායක පෝලන්ත සිනමාව, චෙක් සිනමාව, ඒ වගේම යුගෝස්ලෝවියානු වගේ නැගෙනහිර යුරෝපයේ නව සිනමා රැලි වලින් ආభాෂය ලැබපු සිනමාකරුවෙක් 80 දශකයේ ආපු. අපි දන්නවා 60 70 දශකයේ කියලා කියන්නේ මේ සෝවියට් යූනියන් එකේ සිනමාවේ යම් කිසි විදියක නව රැඩිකල් ලෞකික පිබිදීමක් ලෞකික සමාජයේ තියෙන ප්‍රශ්න පිළිබඳව විවිධාකාරයේ අත්හදා බලපු සිනමාකරුවන් විකල්පව බිහි වෙන්න යම් ආරම්භයක් ගත්ත යුගයක්. ඒක දිගට ගියාද නැත්ද කියන එක සංකීර්ණ මාතෘකාවක්. නමුත් මෙන්න මේ ආభాෂය ලැබුවා. විශේෂයෙන් හස්තගත කැමරාව වගේ දෙයක් ලංකාවේ ඉතාමත්ම හඬපටේ තියෙන වසන්ත ඔබේසේකරට සමාන්තරව හඬපටේ තියෙන විවිධාකාරයේ අසමමිතිකකම් නේ අපි කියනවා සින්ක් වෙන්නේ නැතුව නේ යම් කිසි විදියකට එක හඬපටයකට එක රූපයක් මේ චිත්‍රපටිය ආරම්භක දර්ශනයේ මුල ඉඳන්ම පටන් ගත්තා වගේම අවසානයේ දක්වා මේක තියෙනවා. ඉතින් මේකෙදි හරිම වැදගත් මේ චිත්‍රපටියේ අවසානයේ දර්ශනයේ අපිට හම්බ වෙන අර පාළු abandoned ගෙදර අතෑරලා දාපු ගෙදර. අපිට එක පැත්තකින් තිබ්බා මහල් නිවාස සංකීර්ණයක්, අනිත් පැත්තෙන් තියෙනවා අතෑරලා දාපු ගෙදරක්. ඉතින්
මම හිතනවා එක්ස් කණ්ඩායමේ එහෙම නැත්නම් විශේෂයෙන් දීප්තිපාර ගුණරත්නගේ විචාර කලාවේ තිබ්බ සුපැහැදිලි ඛණ්ඩනය සිද්ධ වුණේ මෙන්න මෙතනදී සාම්ප්‍රදායික වාමාංශික විචාරයෙන් යම්කිසි විදිහකට යථාර්ථවාදය ටච් කරන්න උත්සාහ කරා නම් යථාර්ථයේ තියෙන සෝෂල් රියලිසම් අපේ මේ වැඩසටහනේ මාතෘකාවටත් සම්බන්ධ වුණා වගේ කිනෝ ප්‍රව්දා කියන එක පැරණි අර්ථයෙන් ගත්තොත් සෝෂල් රියලිසම් සෝෂල් රෙවොලූෂන් සමාජ විප්ලවයක් සඳහා වූ සමාජ වෙනස කියන කාරණේ මත සාම්ප්‍රදායික වාමාංශික විචාරය ඇත්තපත්තරේ වෙන්න පුළුවන් කම්කරු මාවත වෙන්න පුළුවන් ගුණසිරි සිල්වලා පියසීලි විජය ගුණසිංහලා මහාචාර්ය සුචරිත ගම්ලත් වගේ විචාරකයන් වෙන්න පුළුවන් පියල් සෝමරත්න සිරිල් බී පෙරේරා ඒ පරම්පරාවටම දාන්න පුළුවන් ඉන් පස්සේ යම්කිසි විදියකට සෞන්දර්යාත්මක සිනමා විචාරයේ සංශෝධනයක් කරපු අතිසත්වාදය ඒ කියන්නේ මේ මනුෂ්‍යත්වයේ පිළිබඳව තියෙන බහුගුණතාවයට විවෘත භාවයක් දක්වපු සිනිසිත් සංග්‍රහයේ අදහස් පද්ධතිය වෙන්නත් පුළුවන් ඉන් පස්සේ මේ අදෝව්‍යුහයේ දේශපාලනය කියන එක personal is political මේ පුද්ගලයාගේ පැවැත්මේ අවිඥානික ෆැන්ටසීන් පවා යම්කිසි විදියකට දේශපාලනිකයි කියන මාතෘකාව මම හිතන්නේ එක්ස් කණ්ඩායමෙන් තමයි ගෙනාවේ අපි ගත්තොත් ඒ අර්ථයෙන් ගත්තොත් අපිට ඕනනම් මාතෘකාව වෙනස් කරලා කියන්න පුළුවන් එක්ස් කණ්ඩායමෙන් ඔබ ඇසීමට බලාපොරොත්තු වෙන සිටිය සියල්ල ඇයි ධර්මසිරිගෙන් අහන්නට බිය වී සිටියේ කියලා ඕන දෙයක් කරපන් අපිට නැත්නම් තොපි එකතු වෙලා මම තනි වෙලා අයියා කොහොම මට මෙහෙම කළේ කියපන් කවුද ආවේ මං ආයෙ පාරක් අහන්නේ කියපන් කවුද ආවේ කියපන් කවුද ආවේ කියපි කවුද ආවේ කියපි කවුද ආවේ කියපි පාම් පත්තු කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔලුව උස්සලා බලනවා. තාමසගේ දේවාලේ දෙවියෝ වැඩ ඉන්නවද කියලා. අපි කතා කරමින් හිටියේ යම්කිසි විදිහකට මිනිස් මනසේ තේරුම් ගැනීමේ සීමාව ජීවිතේ වෙන්න පුළුවන් සිනමාව වෙන්න පුළුවන් තේරුම් ගැනීමේ සීමාව සහ අපි හිතමු දැන් අපේ වැඩසටහනේ අර්ථයත් එක්කම බැලුවත් අපි කිනෝ ප්‍රව්ද කියලා කියනකොට මොකක්ද සිනමාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් සත්‍ය මොකක්ද අපිට හංසවිලක් චිත්‍රපටයෙන් ඉගෙන ගන්න පුළුවන් සත්‍ය ඒක රාමු කරපු ෆික්ස් සත්‍යයක්ද කුමක්ද මේක 2 4යි වගේ හරිම පැහැදිලි උත්තරයක් තියෙන සත්‍යයක්ද කියන කාරණේ මම හිතන්නේ අපිට දීර්ඝව සාකච්ඡා කළ යුතු ඒ වගේම යම්කිසි විදියකට දාර්ශනික මානයක උදව්වකින් එළඹෙන්න ඕනේ කාරණයක්. ඉතින් ඒ වගේ එකක් සර්ව සම්පූර්ණයෙන් මේ වගේ කැටිස වැඩසටහනකදී අපිට සාකච්ඡා කරන්න අමාරුයි. නමුත් අපි වැඩසටහන් මාලාවක් විදියට අඩුම තරමේ මේ වගේ සෞන්දර්යාත්මක කියවීම් වලට අදාළ මූලික ගැටලු සහ මූලික ප්‍රතිවිරෝධතා වලට අපි එළඹෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට අපි යම්කිසි විදියක ආලෝකයක් සපයන්න උත්සාහයක නිරත වෙනවා මේ කිනෝ බ්‍රව්දා වැඩසටහන් මාලාවෙන්. ඉතින් මම නැවත වරක් ගත්තොත් එක්තරා ආකාරයකට 80 දශකයේ මේ චිත්‍රපටිය තිරගත වන විට මේකෙන් ආපු ප්‍රශ්න වගේක් තියෙනවා. නමුත් ඒවා මට ඇහෙනවා අදටත් සමහර විට මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. ඒක තිබ්බ මූලිකම කාරණයක් තමයි යම්කිසි විදියකට මේ කතා පුවතේ තියෙන භව්‍ය අභව්‍යතාවය. අපි සිනමාවේදී කතා කරනවා භව්‍ය අභව්‍ය කියලා. ලංකාවේ හිටපු ඉහළ ගණයේ සිනමා ශාස්ත්‍රඥයෙක් වන සිනමා ගුරුවරයෙක් වන තිරරචකයෙක් සහ විචාරකයෙක් වන තිස්ස අබේසේකර මේ පිළිබඳව නිතර කතා කරා මට මතකයි. යම්කිසි විදියකට සිද්ධ වෙන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් කියලා වගේ දෙකක් භව්‍ය අභව්‍ය කියලා. මම හිතන්නේ මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් අපි හංසවිලක් චිත්‍රපටිය ගත්තත් මගේ මිතුරියක් මේ ළඟදී මගෙන් ඇහුවා මේ හංසවිලක් චිත්‍රපටියේ මේ මිරන්ඩා කොච්චර ආදරෙයිද තමන්ගේ දරුවන්ට මේ ගිහිල්ලා යම්කිසි විදියකට මේ ලිංගික රමණේ ඉදලා මේ සෙක්ෂුවල් ෆැන්ටසි එක ඉවරුණාට පස්සේ මේ පස්සේ හම්බෙච්ච පිරිමියා ගැන තියෙන නැවතවරක් එයාට ඉතුරු වෙන එයාගේ ජීවිතේ ඉතුරු වෙන කාරණේ ඇවිල්ලා දරුවන් නේද කියලා. හැබැයි අපිට එහෙම එකක් පෙනෙන්නට තිබ්බේ නැහැ නේද නිශ්ශංකගේ චරිතය කියලා. නිශ්ශංකගේ චරිතය. නිශ්ශංක තමන්ගේ දරුවන් බලන්න උනන්දුවක් හෝ දරුවන්ව මතක් වෙනවා හෝ පැරණි බිරිඳව මතක් වෙනවා හෝ ඒගොල්ලන් අවශ්‍ය වෙනවා අය වැනි හැඟීමක් මිරන්ඩා නිශ්ශංකව දාලා යන තුරුම ඇති උන්නේ නැහැ නේද? ඒ කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියනනම් නිශ්ශංකට කෙලවුණාට පස්සේ නේද නිශ්ශංක නැවතවරක් තමන්ගේ මුල් පවුල හොයාගෙන ගිය කියන එක. මේක ඉන්ටරෙස්ටිං මානයක් මම හිතන්නේ. මොකද අනිත් පැත්තෙන් ගත්තොත් එක පැත්තකින් පොලිසියේ හැසිරීම මේ භව්‍ය අභව්‍ය කියන කාරණේ විමසනකොට පොලිසිය හැසිරීම මේ වගේ හොඳ පොලිසිය ඉන්නවද? මේ වගේ දේවල් වෙනවද? එහෙම නැත්නම් අපි හිතමු මෙහෙම එකම පවුල් දෙක ගෙනල්ලා පොලිසිය මෙහෙම සාකච්ඡාවකට බඳුන් කරයිද? වගේ මේක වෙන්න පුළුවන්ද කියන කාරණේ අහනවා. මම හිතන්නේ මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද
අපි කල්පනා කරන්න ඕනේ දේ තමයි අපේ ඇත්ත ජීවිතය යම්කිසි ආකාරයකට භව්‍යයිද කියන එක. අපේ ඇත්ත ජීවිතය ගත්තම ඇත්ත ජීවිතේ වෙන්න පුළුවන් සිදුවීම් සහ නොවෙන්න පුළුවන් සිදුවීම් කියලා දෙයක් තියෙනවද කියන කාරණේ. මේක පරණ ප්‍රශ්නයක් මම හිතන්නේ සෞන්දර්යයෙන් අහපු. මම දැක්ක මේක ගාමිණී වේරගමගේ ਵਿਚාරවල, ඒ වගේම සමහර ලාවට පියල් සෝමරත්නගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුණසිරි සිල්වාගේ පවා මේ සිනමා විචාර කලාවේ තිබ්බ එකක් තමයි මේ භව්‍ය අභාවිතාවය. මම හිතනවා මේක මූලිකවම ප්‍රශ්න කරමින් සිනමාව as it is ගත්තම. ඒ කියන්නේ සිනමාව විදියට බාරගත්තම සිනමාවත් හැබෑ ජීවිතයත් ඕවර්ලැප් වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි ඒ කියන්නේ අතිපිහිත වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි සිනමාවේ වේවා හැබෑ ජීවිතේ වේවා අපි හිතන් ඉන්නවා. අපේ මනසින් හිතන් ඉන්නවා වෙන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා කියලා. අපි හිතමු යම්කිසි නිශ්චිත පුද්ගලෙක් මෙයා හැසිරෙන්නේ මෙහෙමයි. මෙයා මෙන්න මේ වගේ දේවල් වලට තමයි කැමති. මෙයා මෙන්න මේ වගේ දේවල් තමයි විශ්වාස කරන්නේ කියලා අපි හිතන් ඉන්නවා. නමුත් අපිට හම්බෙන අත්දැකීම මොකද්ද? මිනිස්සු අපි හිතන විදිහට වැඩ කරනවද? මිනිස්සු අපි හිතන සදාචාරයන් රකින්නවද? මිනිස්සු එහෙම ආචාර ධාර්මිකව ඉන්නවද? මිනිස්සු එහෙම විශ්වාසය රකින්නවද? මම හිතන්නේ මේක බිඳෙන සුළුයි. මේක ෆ්‍රැජයිල්. මේක බිඳෙන සුළුයි කියන එක තමයි මම හිතන්නේ ඕන කෙනෙකුට එන්න පුළුවන් ක්‍රිටිකල් සාරාංශය, විචාරාත්මක සාරාංශය. මම හිතන්නේ අපේ ඇත්ත ජීවිතේ නැති ප්‍රශ්නයක් අපි සිනමාවෙන් අහනවා. ඇත්ත ජීවිතේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අපි හිතමු තමන්ගේ දරු පවුල බලන්න යන්නේ නැති පිරිමියෙක් ඉන්න බැරිද? මම පෙරලා අහන්නේ ඒක. හංසවිලක් චිත්‍රපටියෙන් මේ ප්‍රශ්නේ අහන අයගෙන් මම පෙරලා අහන්නේ එහෙම පිරිමියෙක් ඉන්න බැරිද ලෝකේ? එහෙම ඉන්න පුළුවන් නේ. එහෙම ඉන්න පුළුවන්. ඒක අපිට බාර ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ සදාචාර වටපිටාව ඇතුලේ අපිට බාර ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. චිත්‍රපටියෙන් ඒක ඇත්තද නැත්තද කියන එක නෙමෙයි. චිත්‍රපටිය ඇතුලේ පරම සත්‍යයක් කියලා එකක් නැහැ. මේ චිත්‍රපටිය ගැන කතා කරනකොට අපිවයි හෙලිදරව් වෙන්නේ. අපේ නිර්ණායක හෙලිදරව් වෙන්නේ. අපි යම්කිසි චරිතයක් පිළිබඳව මේවා යම්කිසි ප්‍රපංචයක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරනකොට අපේ ඇතුලේ තියෙන පදනම් තමයි අපි එළියට දාන්නේ. අපේ ඇතුලේ තියෙන සදාචාර මානයන් තමයි අපි එළියට දාන්නේ. ඉතින් මේ චිත්‍රපටිය අවසාන වෙනකොට ඊටම සංකීර්ණ මානයකට චිත්‍රපටිය යනවා. ඒ තමයි බරපතල ප්‍රශ්නයකුත් මතුවෙනවා. යම්කිසි විදියකට මේ ගැටලුවම තිබ්බා මම හිතන්නේ යම්කිසි ආකාරයකට ෂෙල්ටන් පයාගල සහ තවත් සිනමා කරුවෙක් විසින් අධ්‍යක්ෂණය කරපු මල්ට නොවෙන බඹරු කියන චිත්‍රපටියේ. එක්කෙනෙකුට අහන්න පුළුවන් හංසවිලක් චිත්‍රපටියෙන් පෙන්වන්නේ යම්කිසි විදියකට සම්මත පවුලෙන් එළියේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තොත් විවාහක පිරිමියෙක් හෝ ගැහණියක් තමන්ගේ මුල් පවුලෙන් එළියේ අසම්මත එහෙම නැත්නම් අනියම් ප්‍රේමයක් ඇති කරගත්තොත් ඇයට හෝ ඔහුට අත් වෙන්නේ විනාශයද කියන ප්‍රශ්නය. යම්කිසි සදාචාරවාදයක්ද? ඒ කියන්නේ ගුණසිරි සිල්වා කිව්වනම් ධර්මසිරි කියලා කියන්නේ විරෝධාකල්පීතිය කියලා. තව කෙනෙක් අහන්න ඉඩ තියෙනවා යම් සදාචාරවාදීයේද ධර්මසිරි බණ්ඩාරනායක කියන සිනමාකරුවා කියලා. හැබැයි ධර්මසිරි මෙතනදී උපක්‍රමශීලී මම හිතන්නේ. ඉතාම උපක්‍රමශීලී. මම කැමතිම දේ තමයි අර සිරිල් බී පෙරලත් මතු කරලා තිබ්බ යම්කිසි විදියක අවසාන දර්ශනය. අපි තුමු අවසාන සීක්වන්ස් එක අවසාන දර්ශක ඛණ්ඩනය ගත්තම මම හිතනවා ඒකට යම්කිසි විදියකට ආලෝකයක් සැපුවේ අපිට එක්ස් කණ්ඩායමේ සිනමා විචාර කලාව කියලා. විශේෂයෙන් ඒ ක්‍රිටිකල් තියරි. අපි තුමු සයිකෝඇනලිසිස් වෙන්න පුළුවන්, මනෝ විශ්ලේෂණය, දෘෂ්ටිවාදය, සමාජ විද්‍යාවේ තියෙන නවමාන මේ සියල්ල එකතු කරගත්ත ක්‍රිටිකල් තියරි කියන එක. යම්කිසි විදියක විචාරාත්මක න්‍යායක් ඇසුරෙන් තමයි සිනමාව පිළිබඳව වෙනස් කියවීමක් අපිට මේ මිලේනියම් එකේදී මේ සහස්‍රකය වෙනකොට අපිට ලබා දුන්නේ. මෙන්න මේකදී මම නැවත මතක් කරගන්න කැමති අර කාරණේ ඒ තමයි අපේ විඥානයේ තියෙන සීමාව. අපිට ලෝකේ තේරුම් ගැනීමේදී ඒ වගේම විඥානයේ තේරුම් ගැනීමේදී විඥානයේම තේරුම් ගැනීම මට මාව තේරුම් ගැනීමදීම විශාල අපි ලිමිටඩ් කියන එක අපිට තියෙන පරිමිත ලෝකයක්. ලිමිටඩ් ලෝකයක්, සීමිත ලෝකයක්. ඒක ਸਰව සම්පූර්ණ වටහා ගැනීමක් කරා යන්න බෑ. මම හිතනවා ධර්මසිරි මෙන්න මේ කාරණේදී අපේ ලිංගික ආකෘතිය මෙන්න මේ මාතෘකාවට දාලා ප්‍රශ්න කරනවායි කියලා. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටියේදී අපිට පෙන්වන්නට තියෙන එක තමයි මේ ඊටාම sexually awakened ලිංගිකව පිබිදුණු තරුණ මැදිවියේ හෝ තරුණ කාන්තාවක් සහ පිරිමියෙක් තමයි මේ චිත්‍රපටිය පුරාවට ඉන්නේ. ඊටාම sexually motivated ලිංගිකව උත්තේජනයට ලක් වෙච්ච දෙන්නේ. ඒතර මේ දෙන්න කසාද බැඳලා විවිධාකාරයේ දේවල් කරලා යද්දි අනිත් පැත්තෙන් අපිට පේනවා සමන්තිත් ඉන්නවා. සමන්ති මොනවද කියන්නේ? සමන්ති කියනවා අපිට මතකයි මේ පොලිසියේදී නිසංක අපේ තාත්තා කොහේ හරි ගමනක් යද්දි අපේ දුර ගමනක් යද්දි අපේ අම්මා තාත්තට වඳිනවා. වැඳලාම තමයි තාත්තා යන්නේ. ඔයත් නිසංක දුර ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි මට ඔයාට වඳින්න බෑ කියලා. මම හිතන්නේ මේක යම් කිසි විදිහකට සාරාංශ කරනවා. එතුවක් ලංකාවේ තිබ්බ
යටත් විජිතයෙන් පස්සේ හැදිච්ච මොඩර්නිසම් කියලා අපිට කියන්න පුළුවන්. යම්කිසි විදියක නූතන පෞල් ආකෘතිය. එහෙම නැත්නම් ජාතික රාජ්‍යයෙන් ඉදිරිපත් කරපු සදාචාර පද්ධතිය. මේක හරිද වැරදිද කියන එක නෙමෙයි. මේක තමයි ඉදිරිපත් කරපු සදාචාර පද්ධතිය. නමුත් මොකද වුනේ? මාකට් එක විසින්ම මේකට සර්විස් එකක් ලබා දුන්නා. සර්විස් එකක් විදියට. ඔබගේ අශ්ලීල ජීවිතයට මාකට් එක විසින් සර්විස් එකක්ම සපයලා තියෙනවා. වෙළඳපොළ විසින්ම රූම්ස් හදලා හොටෙල්ස් හදලානේ ඔබට ඒ සඳහා යන්න අවකාශය හදලා දීලා තියෙනවා. හරියට අර සැන්ඩි කුබ්රික්ගේ අයිස් වයිට් ෂට් චිත්‍රපටිය පෙන්නනවා වගේ ඒකට වෙළඳපොළ විසින්ම අවකාශය ගොඩනංවලා තියෙනවා. ඒතර අද වෙන විට අපි දන්නවා ඒකට අපි හිතමු දැන් උදාහරණයක් විදියට ඇප්ස් එකම ගත්තාම අවශ්‍ය නම් chat මකන්න පුළුවන්, අන්සීන් දාන්න පුළුවන්, ලාස් සීන් දාන්න පුළුවන් නේ. ඒවා පේන්න අවශ්‍ය කෙනාට පේන්න, අවශ්‍ය කෙනාට නොපෙනෙන්න. ඒතර මේ අශ්ලීලත්වය කියන එක. එහෙම නැත්නම් මේ රහසිගතභාවය, එහෙම නැත්නම් මේ උල්ලංඝනය කියන එකට ශිෂ්ටාචාරයේ විසින්ම ඔබට යම්කිසි විදියකට උදව්වක් සපයනවා. මේක කරපන්. මේක කරපන් කියලා. මේ පැත්තට ඵලයක්. හොර වැඩකුත් කරපන් කියලා. මම හිතන්නේ මේක තමයි ඊටම සංකීර්ණ ඩයලෙක්ටික් එක මේ චිත්‍රපටියෙන් ගේන. මොකද මේක ඉන්නවා අපිට සාම්ප්‍රදායික පොලිසියක් පේනවා. සාම්ප්‍රදායික පොලිසියක් පේනවා. බොහොම උපදෙස් දෙන නේ. මහත්වෝ වගේ වැඩ කරන්න එපා. බලන්න මේ දරුවෝ ඉන්නවා අර මේ කියලා බොහොම හොඳ උපදෙස් දෙන පොලිසියක් ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් තියෙනවා බොහොම සාම්ප්‍රදායික පවුල. සමන්ති සහ සමන්තිගේ අයියාගේ පවුල නේ. ඒකනේ කියන්නේ අර සිගරට් බොන්න ඇවිල්ලා කියනවා තමුසෙලා වගේ අයගෙන් ගින්දර ගන්න එකත් බහනක වැඩක් අයිසි කියලා කියන්නේ මේ නිශ්ශංකට සමන්තිගේ අයියා. එතකොට ඒ තරමට අශ්ලීල මිනිස්සෙක් බවට පත් කරනවා නිශ්ශංකව. ඊට පස්සේ අපිට පේන්නට දෙයක් නේ තමයි නීච්චේ කිව්වා වගේ යම්කිසි විදියකට දෙවියන්ව විශ්වාස කරන්නේ නැති දෙවියන් මළගිය සමාජයක් මේක. ඒකට හොඳම දේ තමයි අර මම හිතන්නේ යම්කිසි විදියක අර ක්‍රිස්තියානි යම් නිකායකට අයිති පුද්ගලයෙක් අපිට මතකයි ධර්මසිරිගේ චිත්‍රපටයේදී මේ නිශ්ශංකගේ පස්සෙන් ඇවිල්ලා පොඩි දෙනවා මේ ඔබ වේදනාව වෙන්නේ දින්නේ ඔබට පුළුවන් මේ දෙවියන් වහන්සේ එනවා අර එහෙම කියලා යම් ආගමික පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. එතන මේ චිත්‍රපටියේ මේ සමස්ත දර්ශනය මේ යම්කිසි විදියකට හාස්‍යජනක යම් උපහාසාත්මක අර්ථයකින් තමයි මේ දර්ශනය තිරගත වෙන්නේ. ඒතර තවදුරටත් මිනිස්සු මේක විශ්වාස කරනවද සීරියස්ලි? ආගමේ කාර්යභාරය ඉෂ්ට වෙනවද? අවංකවම. ඒ කියන්නේ අව්‍යාජව අපිට යම්කිසි විදියක භක්තියක් හෝ යම්කිසි විදියක භීතියක් මුසු වෙච්ච යම්කිසි විදියක පාලනයක් මුසු වෙච්ච පැවැත්මක් තවදුරටත් ආගමට තියෙනවද කියන එක මම හිතන්නේ ධර්මසිරි චිත්‍රපටියේ ඒක ඉන්කම්ප්ලීට්. ඒක අසාර්ථක එහෙම නැත්නම් අසාර්ථකයි කියනකටත් වඩා ඒක අර්ධ ඒ කියන්නේ මේ සර්ව සම්පූර්ණ කරන්න බැරි වෙච්ච ව්‍යාපෘතියක් ලෙස තමයි චිත්‍රපටියේදී ඉතුරු වෙන්නේ. ඒතර ඒකයි කිව්වේ එක්තරා පැත්තකින් මේක යනවා යම්කිසි විදියකට ලිබරල් පුද්ගලික නිදහසේ කෙලවරකට. නේ? කෙලවරකට ගිහිල්ලා මොකද්ද සිද්ධ වෙන්නේ? අන්තිමේදී ඒ දෙන්නගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. මුල් පවුල් වලින් ගැලවිලා ඒ දෙන්න කසාද බඳිනවා. ඒ දෙන්න කසාද බඳිනවා. නේ? කසාද බැඳලා පස්සේ මොකද වෙන්නේ? නැවත වරක් ඇයි අපිට අර පරණ දේ ඕනේ වෙන්නේ? මොකද්ද මේ අපි හිතමු අපි මෙහෙම ප්‍රශ්නයක් අහමු. මිරන්ඩාට මුල් පවුල යම් නොස්ටැල්ජික් ආකාරයකට අතීතකාමී ආකාරයකට ඇයට මුල් පවුල ඕනේ වුණා නම් නිශ්ශංකට මේ ඕනේ උනේ මොකක්ද? නිශ්ශංක ආපස්සට යනකොට නිශ්ශංකට හම්බෙච්ච අතහැරලා දමන ලද අර නිවස කියලා කියන්නේ මොකක්ද? මේ රූපිකය මොකක්ද? මම හිතනවා මේක අපි බරපතල විදිහට අහගන්න ඕනේ ප්‍රශ්නයක් කියලා. මම හිතනවා මේ පැත්තෙන් යම් කිසි විදියක පුරුෂ මෙලන්කෝලියාවක්, පුරුෂ විෂාදයක් තමයි හංසවිලක් කියලා කියන්නේ. මේක පැහැදිලිවම මේකේ කතා මේ ආඛ්‍යානය ගත්තම මේ චිත්‍රපටි ආඛ්‍යානය ගත්තම මේක උත්තම පුරුෂ පරණ භාෂාවෙන් කියනවා උත්තම පුරුෂ කියන්නේ මේ ධර්මසිරිගේ POV එකෙන් point of view එකෙන් ධර්මසිරි කියලා මම කියන්නේ රංගන ශිල්පියා කියන්නේ නිශ්ශංකගේ point of view එකෙන් ඒ මේ කෝණයෙන් තමයි අපිට මුළු චිත්‍රපටියම පෙන්වන්නේ. මේ දීප්ති සාරාංශ කරන පරිදි නම් මේ කියන්නේ ගැහැණියව සූත්‍රගත කිරී ගැනීමේ අර්බුදය. අපි දන්නවා අර සුප්‍රකට කතාවක් තියෙනවා අර මිනිස්සෙක් යනවා බීච් එකක් දිගේ මේ වෙරළක් දිගේ ඇවිදගෙන යනකොට පොඩි අර මේ ලාම්පුවක් තිබිලා ලාම්පුවේ කකුල වැදිලා භූතෙක් එළියට එනවා. ඇලඩින්ගෙන් වගේ භූතෙක් එළියට එනවා. ඇවිල්ලා අහනවා මේ මං හිර වෙලා හිටියේ කාලයක් තිස්සේ ඔබ මාව එළියට ගත්තා. ඔබ ඕනෑම දෙයක් ඉල්ලන්න මම දෙනවා ආට ඕනෑම දෙයක්. මොනවද ඔයාට ඕනේ කියලා. මෙයා කියනවා මට ආසයි මෙතන ඉඳලා මේ බීච් එකේ ඉඳලා ඩුබායි වලට යන්න මේ පාලමකින් හයිවේ එකක් දාලා දෙන්න බැරිද කියලා. ඒතර භූතයා කියන පොඩ්ඩක් වියදම් සහගත වැඩක් එක මේ මග නැගමු වගේ ව්‍යාපෘතිකින්වත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඕක උඩලා පොඩ්ඩක් අඩු එකක් ඉල්ලන්න බැරිද මේ පොඩ්ඩක් අඩු එකක් ඉල්ලන්න බැරිද කියලා. ඒතර මේ පිරිමි කෙනා කියනවා මේ තරුණයා කියනවා මේ මෙහෙමයි මට මේ මගේ අම්මට මගේ අක්කට මගේ බිරිඳට මොනවද ඕනේ කියන එක මට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ what does woman want? ඒ කියන්නේ මේ ගැහණියට මොකද්ද ඕනේ කියන එක මට තේරෙන්නේ නැහැ. මට මෙන්න මේ ගැහණියව තේරුම් ගන්න පුළුවන් ඥානයක් දෙන්න බැරිද කියලා භූතයාගෙන් ඉල්ලනවා. භූතයා ටිකක් කල්පනා කරලා කිව්වලු මේ අර හයිවේ එකක් කිල්ලුව ඒක සිංගල් ලේන්ද ඩබල් ලේන්ද ඕනේ කියලා.
මම හිතන්නේ ඒ කියන්නේ මේක තමයි මම හිතන්නේ පෝස්ට් මොඩර්නිසම් වලට ආපුවම අපිට හම්බෙච්ච දේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පරණ වාමාංශිකයාට තිබ්බනම් මේ ලන්ඩන් සංගරාවේදී දීප්තිගේ ਵਿਚාරයේදී දීප්ති සලකුණු කරනවා පරණ වමට යම්කිසි විදිහකට තිබ්බනම් සාරාත්මක ගැහැණියක්. අපි හිතමු සදාචාරය පිළිබඳව හෝ එහෙමත් නැත්නම් යම්කිසි විදිහක සෝවියට් යුනියන් එකේ විවෘත භාවයත් එක්ක ආපු ලිංගික නිදහස්කාමයේ සාරයක් හරි. මේ දෙකම සාරාත්මක අර්ථයකින් ආවනම් මෙන්න මේකේ පැල්ම, මේකේ ක්‍රැක් එක. මේක ක්‍රැක් වෙන තැන. ඒ කියන්නේ ඇත්තටම ගැහණියට මොකක්ද ඕනේ කියන උබතෝ කෝටික ගැහණියගේ ඩිසයර් එකත් එක්ක තියෙන පුරුෂයාගේ ෆැන්ටසියේ තියෙන අසමමිතික බව. එහෙම නැත්නම් පැරලැක්ස් එක මේ පෑසිය නොහැකි ගැප් එක මොකක්ද කියන එක තමයි මම හිතන්නේ ධර්මසිරිගේ සිනමාවේ තියෙන. මේකට හොඳම උදාහරණය තමයි යම්කිසි විදියක මායාමාතික දර්ශන වලින් පස්සේ ඒ කියන්නේ මිරන්ඩාව මරණ දර්ශනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර පාළු වලව්වේ වයසක ලන්චි ගැහණියව මරණ දර්ශනය වෙන්න පුළුවන්. මේ දෙකම ඉවර වෙලා. නිශ්ශංක නැවත වරක් මහල් නිවාස සංකීර්ණයට එනකොට ඇවිල්ලා හොරෙක් වගේ අර බොහොම අර මේ කැත වැඩක් කරපු මිනිහෙක් වගේ හොරෙන් ජනේලෙන් තමන්ගේම ගෙදර දිහා. තමන්ම මේ මිරන්ඩාත් එක්ක හිටපු ගෙදර දිහා බලනකොට පේන දර්ශනය මොකද්ද? අපිට පෙනෙන්නට තියෙන්නේ ඊටාම සතුටින් අර සිරිල් බී පෙරලා සරකුණ කරා වගේ ඊටාම සතුටින් කතා කර ඉන්න තමන්ගේ සමන්තිගේ දරුවාව සමන්තිගෙන් දාව උපන් දරුවාත් එක්ක හුරතල් කරමින් දඟලන ගැහණුන් දෙදෙනා. ඒ කියන්නේ පිරිමින් දෙදෙනාට තිබ්බ ගැටුම අපි හිතමු ඩග්ලස්ට සහ නිශ්ශංකට යම්කිසි විදියක මේල් මෙලන්කෝලියක් ඇතුළේ යම් ගැටුමක් තිබ්බනම් ඒ ගැටුම වෙනුවට හරියට අර බර්ග්මන්ගේ පර්සෝනා චිත්‍රපටියේ ගැහණුන් අතර තියෙන සාම්‍ය වගේ සාම්‍යයක් අපිට දකින්නට හම්බ වෙනවා මිරන්ඩා සහ සමන්ති අතර. ඉතින් මෙන්න මේක මම හිතනවා තරමක සංකීර්ණ කාරණයක්. අපි නැවත වරක් කිව්වොත් අපිට අපේ විඥානයේ සීමාව අපේ පුරුෂයන්ගේ වෙන්න පුළුවන් පුරුෂ ලිංගිකත්වය පුරුෂයාගේ මනෝලිංගික ආකෘතිය සංවිධානය වෙන වපසරිය ගත්තම එහි තියෙන ක්ලෝෂ් එක ගත්තම එක පැත්තකින් ගත්තම මේ ගැහණියගේ ෆැන්ටස්මැටික් අවකාශය සහ පිරිමියාගේ ෆැන්ටස්මැටික් අවකාශය අතර පෑසිය නොහැකි පරතරයක් හමු වීම තමයි මම හිතන්නේ හංසවිලක් චිත්‍රපටියේ සාරාංශය වෙන්නේ. අවසානයේදී අපිට හම්බෙන අර ස්ටිල් ෆ්‍රේම්ස් කියලා කියන්නේ උදාහරණයක් විදිහට අර කිසිම මිනිස්සෙක් නැති ඉතාමත්ම පැහැයන්තරය වැඩි හයි කන්ට්‍රාස්ට් ඉමේජස් ටික කියලා කියන්නේ මම හිතන්නේ නිශ්ශංක හොයාගෙන ගියපු නිශ්ශංකගේ උපරිහාම එහෙම නැත්නම් අපිට කියතේ සුපර් ඊගෝ එක කියන්නේ නීතිය අපි හැමෝම යම්කිසි විදියකට අපෙන් පරිබාහිරව තියෙන අපිට දැනෙන යම්කිසි විදියක නීතියකට යටත් නැන් නීතිය කියලා කියන්නේ පොතේ ලියලා තියෙන නීතියම නෙමෙයි සිම්බොලික් රූල් එක. මේ සිම්බොලික් රූල් එක පිළිබඳව අපිට යම් විශ්වාසයක් සම්බන්ධයක් තිබ්බනම් මෙන්න මේක උල්ලංඝනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට තිබ්බනම් උදාහරණයක් විදියට බාධාවක් විදියට පැවතුනේ සමන්තිගේ අයියා නම් ඒ සමන්තිගේ අයියාගේ බාධාව කඩාගෙන ගිහිල්ලා නිශ්ශංකට හම්බුනේ මොකද්ද කිව්වොත් නිශ්ශංකට හම්බුනේ යම් කිසි විදියක යතමය අත්දැකීමක්. ඒ කියන්නේ නිශ්ශංකගේම ජීවිතයේ ඇතුලේ තිබ්බ යම් කිසි විදියක තමන්වත් නොදන්නා ආශාවක හිස් අපි කියන එකට ඇන්සයිටි එකක් කියලා කාන්සාමය අත්දැකීමක් තමයි නිශ්ශංකට අවසානයේදී හම්බුනේ. ඉතින් මෙන්න මේකේ විශ්ලේෂණයක් විදිහට මම හිතන්නේ එක්ස් කණ්ඩායමෙන් මේක ඉතාමත්ම දීර්ඝව ඉදිරිපත් කරා. ඔබට පැරණි ලන්ඩන් සගරාවක් හරි එහෙම නැත්නම් මට මතක හැටියට මෙම ਵਿਚාරයම එක්ස් කණ්ඩායමෙන් ප්‍රකාශයටපත් කරපු හිස්ටීරියාව කියන කෘතියත් පළ වුණා. ලයිබ්‍රරි එකකින් හරි මේක හොයාගෙන කියවන්න පුළුවන් නම් ඉතාම වැදගත්. මෙතන අපිට සලකුණු කරන්න තියෙන වෙනස තමයි යම්කිසි විදියකට 80 දශකයට පෙර වාමාංශික විචාර කලාවත් ඇතුළුව සිනමාවත් ඇතුළුව උපරිව්‍යුහය කියන එක යම්කිසි විදියකට ඒක තමා සෞන්දර්යාත්මක දේශපාලනයේ සිටිජේ විදියට සලකුණු කරා නම් මම හිතනවා ධර්මසිරි සිනමාකරුවෙක් විදියටත් ඉන් අනතුරුව දීප්ති කුමාර ගුණරත්න විචාරකෙක් විදියටත් කරපු රැඩිකල් වෙනස තමයි නැහැ යම්කිසි විදියකට අදෝවිහුවේ විසින් අපගේ මහා ජීවිතය සංවිධානය කිරීමේ පර්යාවලෝකනයක් එහෙම නැත්නම් පර්ස්පෙක්ටිව් එකක් නිත්‍ය වශයෙන් අපිට හමු වෙන්නට නියමිතයි කියලා. ඉතින් මම හිතන්නේ මේක ඍජුව සම්බන්ධ වෙනවා අද දවසේ අපි පද්ධතිය ඇතුලේ අපි ජීවත් වෙනකොට. අපි මිනිස්යන් විදිහට අපි යාන්ත්‍රිකව මේ පද්ධතිය ඇතුලේ සම්බන්ධ වෙලා බඩු බහන්න මිලට ගන්නවා. අපේ පරිභෝජන ජීවිතය කරගෙන යනවා. අපේ විවාහය කරගෙන යනවා. අපේ අනාගතය ගැන අපි දරුවන් ගැන හිතනවා. මෙන්න මේ తত্ত্বය බොහොම යාන්ත්‍රිකව කරනව නෙවෙයි මිනිස්සු. මිනිස්සු නිකන් ආර්ථික ජීවිතයක් ඇතුලේ සමාජ ජීවිතයක් ඇතුලේ රොබෝලා වගේ ඉන්නවම නෙවෙයි.
මිනිස්සු මෙහෙම රොබෝලා වගේ හිටියත් ඒ සම්බන්ධය ඇති වෙන්නේ කොහොමද කියන එක කල්පනා කරොත් අපිට තේරෙන එක තමයි මිනිස්සු මේ පද්ධතියට සම්බන්ධ වෙන්නේ යම්කිසි විදියක අදහස් මාලාවකින්. අදහස් මාලාවකින්. මේ අදහස් සවිඥානික වෙන්න පුළුවන්, අවිඥානික වෙන්න පුළුවන්. මෙන්න මේ පද්ධතියට අපි දක්වන අදහස් මගින් අපි පද්ධතියට අපි කියන්නේ සිස්ටම් එක කියලා. සිස්ටම් එකකට දක්වන සම්බන්ධය ਵਿਚාරයකට ලක් කිරීම තමයි මම හිතන්නේ දෘෂ්ටිවාදී ਵਿਚාරය කියලා අපිට සලකුණු කරන්න වෙන්නේ. ඉතින් හංසවිලක් වගේ චිත්‍රපටියක් ඒ තුල තියෙන නයිසර්ගික හොඳක් හෝ නරකක් මේ චිත්‍රපටියේ ශ්‍රේෂ්ඨ චිත්‍රපටියක්ද හොඳ චිත්‍රපටියක්ද යථාර්ථවාදී චිත්‍රපටියක්ද එහෙම නැත්නම් කලාත්මකව උසස් චිත්‍රපටියක්ද නැති චිත්‍රපටියක්ද කියන නිමි මොනවද කියන ප්‍රශ්න ඇහුවොත් මම හිතන්නේ අපි ලෝක අමාරුවක වැටෙනවා. ඒ කිසිම මිම්මක් නිශ්චිතව ඔබට සලකුණු කර හැකි මිම්මක් නෙවෙයි විශේෂයෙන් අද දවසේ අපි සිනමාවට එනකොට. මම හිතනවා ඊට වඩා අපිට වැදගත් වෙන්නේ මේ චිත්‍රපටියේ තියෙන සෞන්දර්යාත්මක අදහස් මාලාව කොහොමද අපිව පද්ධතියට සම්බන්ධ කරවීමේ ක්‍රියාවලියට යම්කිසි විදියක අන්තර් සම්බන්ධයක් තියාගන්නේ කියලා. මම හිතනවා අපි යම් කිසි විදියකට අපේ වැඩසටහනේ අවසාන අදියර කරා ඇවිල්ලා ඉන්නේ හංසවිලක් චිත්‍රපටිය සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ මේ චිත්‍රපටිය මම නැවතත් අවධාරණය කරන්නේ හංසවිලක් චිත්‍රපටිය අපි නැවත කියවීමකට ලක් කිරීමේදී අපි මේ චිත්‍රපටිය අද දවසේ අපි හිතමු ඒ කියන්නේ එක පැත්තකින් ධර්මසිරිගේ ඇසින් නිපද වෙච්ච හංසවිලක් චිත්‍රපටියේ ඉන්න චරිත කොහොමද අද දවසේ අපේ ජීවිතය දකින්නේ? අද දවසේ අපේ ජීවිතයට එකතු කරන පර්යාවලෝකනය මොකක්ද කියන එක තමයි මම හිතන්නේ වැදගත්ම කාරණය. අපිට පෙනෙන්නට තියෙන දේ තමයි මම නැවතත් කිව්වා වගේ එක පැත්තකින් මිරන්ඩා සහ මේ කවුද අපේ නිශ්ශංක කියන ප්‍රධාන චරිත දෙක ගත්තම මොවුන් දෙදෙනාම යම්කිසි විදිහකට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සිංහල සමාජයේ විශේෂයෙන් මම ඒක අවධාරණය කරලා කියන්නේ සාම්ප්‍රදායික විශේෂයෙන් මධ්‍යම පාන්තික සිංහල සමාජයේ තිබුණු එතුවක් ගොඩනැගිලා තිබ්බ සදාචාර ආචාර ධාර්මික පද්ධතීන් යම්කිසි විදියකට පිළි නොගන්නා ඒක උල්ලංඝනය කිරීමේ සූදානම තියෙන ආරම්භයක් මේ චරිත දෙක විසින්ම සනිටුහන් වෙනවා. උදාහරණයක් විදියට මේ චිත්‍රපටියේ ආරම්භක දර්ශන පෙළ ගත්තත් අපිට පෙනෙන්නට තිබ්බ දේ තමයි උදේ පාන්දර මේ මිරන්ඩා විසින් මේ ඇගේ පොඩි දරුවව ඉස්කෝලේට අරන් යන දර්ශනයක තමයි අපිට බොහොම අහිංසක දර්ශනයක් බොහොම සාමාන්‍ය දර්ශනයක් තමයි රූපරාමයෙන් අපිට පෙනෙන්නට තියෙන්නේ. නමුත් හඬපටෙන් ධර්මසිරි ඉදිරිපත් කරේ මොකද්ද? ඒක ඇතුලෙන් ඇහෙන ඊ타ත්ම උද්වේග කර ලිංගික රමණයකයේ දෙන ගැහණියකගේ අර වොයිස් එක සෙක්ෂුවල් වොයිස් එක තමයි අපිට සවුන්ඩ් ට්‍රැක් එකෙන් දුන්නේ. මම හිතනවා මෙන්න මේ ඕවර්ලැප් එක හරිම ඉන්ටරෙස්ටිං. මොකද අපි හිතුවා අපි මෙහෙම සාමාන්‍ය ජන ජීවිතය දිහා බලාගෙන යනකොට අපිට බොහොම අහිංසකයි වගේ පෙනෙන, එහෙම නැත්නම් බොහොම සාම්ප්‍රදායිකයි වගේ පෙනෙන ජීවිත ගෙවන මිනිස්සු ඉන්න පුළුවන්. නමුත් මේ තුල බරපතල සෙක්ෂුවල් ෆැන්ටසිස් ඕවර්ලැප් වෙලා ඒක යම්කිසි මොහතක අර මං කිව්වා වගේ ලුප්දි ආර්ථිකයක් විදියක සංවිධානය වෙලා පුපුරා යන මොහත තමයි අපි හැමෝටම විසිබල් වෙන්නේ. එතුවක් ඒක විසිබල් නැහැ. මෙන්න මේක තමයි අපිට හම්බ වෙන්නේ තේරුම් ගන්න බැරි යම්කිසි විදියක සිදුවීමක් හෝ ප්‍රපංචයක් විදියට. මේ පුපුරා යාමේ මොහත. මම හිතනවා හංසවිලක් චිත්‍රපටයේ ඉතාමත්ම ඉන්ටරෙස්ටිංම දේ තමයි මෙන්න මේ නව සමාජ තත්ත්වය කියලා කිව්වේ වෙළඳපළ විසින් පවුල
කියන එක සංවිධානය කරනකොට මේකේ පවුල ඇතුලේ සාම්ප්‍රදායිකව අපි හිටපු එකේ අර්ථපද්ධතියක් වටිනාකමක් අපේ ජීවිත වෙන එකේ තේරුමක් තිබ්බනම් මෙන්න මේක යම්කිසි මේක ඍජු සම්බන්ධයක් නැහැ වෙළඳපළයි කියලා මම අදහස් කරන්නේ වෙළඳපළෙන් ඇවිල්ලා මේ හොඳට තිබ්බ පවුලට මුකුත් නරක දෙයක් කරා කියන එක නෙවෙයි ඊට හරි සංකීර්ණ අර්ථයකින් අපේ ජීවිත යම්කිසි විදියක විවෘත භාවයක් එමන්සිපේෂන් එකක් යම් නිදහසක් අත්පත් කර ගැනීමේ ගමන්පතයක් කරා යොමු කරලා තියෙනකොට අන්න ඒක ඒ නිදහස කියන එක ප්‍රතිඅර්ථකථනය කරනවා වෙළඳපළ විසින් ඒක පරිභෝජන අවකාශයක් විදිහට උදාහරණයක් විදිහට මේ කාලේ ඕනම කෙනෙකුට වෙන යම් අනියම් සම්බන්ධතාවයක් තියාගෙන ලිංගික සම්බන්ධයකට හරි ලිංගික ඇසුරකට සංසර්ගය දෙන්න ඕන නම් ඕනේ තරම් අවකාශ තියෙනවා ඒකට සම්බන්ධය හදා ගන්නත් පුළුවන් යම් කිසි විදියකට ඇප්ස් හරි මොන හරි පාවිච්චි කරලා ඒ වගේම යන්න ඕන නම් ඒ යන්න පුළුවන් ඕනේ තරම් තැන් තියෙනවා ලංකාවේ සමාජය ඇතුලේ. ඒවා කවුරුත් බාධා කරන්නේ නැහැ. ඒවා අවසානයේ ගිහිල්ලා අපි තුමාර ඊයේ පෙරේදා යම් කිසි අර SI නිලධාරියෙක් එක්ක වෙච්ච මිනිමරුම වගේ සිදුවීමකින් එහා මෙහා වෙලා ඒක අහු වුණොත් ඇරෙන්න නැත්තම් අපි බලන්න ඕනේ මේ මිනිමරුමක් පිළිබඳව සදාචාරාත්මක හරි යම් කිසි විදියක පටු නිර්ණායක ඔස්සේ මේක විකුණම් කරන මාධ්‍යත් ඇතුළුව මේක පිළිබඳව විශාල සදාචාරාත්මක නිගමන දෙන අය සියල්ලෝ පිරිසිදු නම් සියල්ලෝ බබාලා නම් සියල්ලෝ බොහොම අහිංසකයන් නම් ලංකාවේ මේ වගේ අශ්ලීල ආර්ථිකයක් දුවන්නේ කොහොමද නේ? අශ්ලීල ආර්ථිකයක් කියලා මම අදහස් කරන්නේ ඔය හන්දියක් ගානේ රූම්ස් තියෙන්නේ කොහොමද? කවුද ඒවට යන්නේ? දිනපතා එකම කට්ටියක්ද යන්නේ නෑනේ. ඒතර මම මේ කියන්නේ සමාජයේ නීත වශයෙන්ම තියෙනවා යටින් සංවිධානය වුණු සමාවෙන්න යටින් සංවිධානය වුණු අශ්ලීල පැවැත්ම. මම පිළිගන්නවා ඒක ශිෂ්ටාචාරයේ කවදාත් තිබ්බා. නමුත් මෙන්න මේකේ නිදහස්කාමී භාවය යම්කිසි විදියක පරිවර්තනීය වෙනස්කම් වලට ලක් වෙනවා. දශකයෙන් දශකයට එහෙම නැත්නම් යම්කිසි විදියකට දේශපාලනික සන්දිස්ථානයන් වෙනස් වුණාම දේශපාලනික කියලා කියන්නේ මේ ආණ්ඩු මාරුවක් නෙවෙයි. ඊට වඩා ව්‍යුහාත්මකව අභ්‍යන්තරික වෙනස්කම් වලට ලක් වුණාම. ඉතින් අන්නේ බරපතල වෙනසක එක යුගයක් තමයි හංසවිලක් චිත්‍රපටයෙන් අපිට පෙන්වන්නේ. මම හිතනවා මේකේ මේ චිත්‍රපටය මම නැවත නැවතත් කිව්වා වගේ අපිට ශ්‍රී ලාංකීය මධ්‍යම පාන්තික සිංහලයාව සංවිධානය වෙනකොට මේ ලන්සි සහ බර්ගර් සුළු ජාතිකයන් විශේෂයෙන් විදේශිකයන් ඔවුන්ගේ යම්කිසි විදියට තිබ්බ නිදහස්කාමී භාවය යම් ෆැන්ටසියක් විදිහට තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් ගත්තම එක පැත්තකින් මිරන්ඩා කියන නම තියෙන මේ ගැහැණිය නිදහස්කාමී ගැහැණියට අපිට කිතගේ ආදරය හෝ යම්කිසි විදියක අනුරාගයකින් බැඳුණු නිශ්ශංක කොහොමද එවන්ම පෙනුමක් තියෙන ලන්සි ෆැන්ටස්මැටික රූපයක් අපි ගත්තොත් ඒ යථාර්ථයේ හිටියද නැද්ද කියන එක නෙවෙයි අර ගෙදරට පැන්නම මේ ලන්සි ගැහැණියක් එනවා එයාට ඊටාම ක්‍රූර ලෙස ප්‍රහාරයට ලක් කරලා මේ ගැහැණියව මරලා දානවා තමන්ගේ ෆැන්ටසි එක ඇතුලේ නේ ඒක කරලා එන ඒ කියන්නේ පළවෙනි මිනිමැරුමක් අහම්බෙන් වුණා නම් වැරදීමකින් වුණා නම් දෙවෙනි මිනිමැරුම ඊට වඩා සංවිධානාත්මකව සිද්ධ කරපු නිශ්ශංක කෙනෙක් තමයි නිශ්ශංකගේ හෘද සාක්ෂියක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒතකොට මේ චිත්‍රපටයේ අවසානයේදී අපිට මතකයි ලූෂන් බුලොත් සිංහලගේ ගීපද රචනයක කොටසකින් නේ එක පදපේලියකින් අරගෙන තිරේ දිස් වෙන්නේ සිහිනය මේ ඇයි කියලා. සිහිනය මේ ඇයි කියලා. අපි කල්පනා කරන්න ඕනේ දේ තමයි මම හිතන්නේ මේ මිය ගියපු සිහිනය කුමක්ද කියලා. මේ මිය ගියපු සිහිනය කුමක්ද? මම ඒක නම් කරන්න කැමතියි ලංකාවේ නූතන ජාතික රාජ්‍ය ගොඩනංවද්දී ගොඩනංවපු මධ්‍යම පාන්තික සිංහල සදාචාර පද්ධතිය. ලංකාවේ නූතන ජාතික රාජ්‍ය ගොඩනංවනකොට 948 ඉඳලා සංකේතීයව ගත්තොත් 977 දක්වා අඩුම තරමේ. සමග පෙරමුණ ආණ්ඩුව ඉවර වෙනකන් මේ ලිබරල් වෙළඳපළට විවෘත වන තුරු ගෙවිච්ච අපි කියන වෙල්ෆෙයාර් එහෙම නැත්නම් සුබ සාධන රාජ්‍ය ආකෘතියේ තිබ්බ ආචාර ධාර්මික සදාචාර පද්ධතියේ සිහිනය තමයි හංසවිලක් චිත්‍රපටයේදී මේ යන්නේ. එතකොට ඒකේ කවුරුත් ඍජුවම වැරදි කරාද කියන එක නෙමෙයි. නිශ්ශංක ඇත්තටම මිනිමරුවද කියන එක නෙමෙයි කාරණේ. නිශ්ශංකගේ අශ්ලීල ප්‍රාර්ථනාවන්ට කොයිතරම් ඉඩක් ලැබුණද? ඒ ඉඩෙන් ඉතුරු කරේ මොකද්ද? ඉතිරි කරේ හිස් කමක් void එකක්. අපිට තියෙන void එකක් තමයි ඉතුරු කරේ. කිසිවක් අපිට අර්ථාන්විතව ඉතුරු කරන්නේ නැහැ හංසවිලක් චිත්‍රපටයේ අවසානයේදී. විශේෂයෙන් පුරුෂ මූලික දැක්මකින් ගත්තම. මම හිතනවා ඉතින් මේ කාරණේ සැලකිල්ලට ගත්තම දෘෂ්ටිවාදීව හරිම තීරණාත්මක අපිට කියතක එලිමන්ට් එකක් අඩංගුවක් තියෙනවා. ඒ තමයි අපි පද්ධතියට දක්වන සම්බන්ධයේ තාර්කික මානයන්. අපි හිතනවා මේ පද්ධතියක් එක්ක අපි පරිභෝජන ජීවිතයක් ගෙවනවා, අපි කසාද ජීවිතයක් ගෙවනවා, අපිට දරු මල්ලන් ඉන්නවා. මෙන්න මේක අපි අර්ථාන්විතයි. මේක හේතුඵල සම්බන්ධයන් ඇතුළේ තේරුම් කරවන්න පුළුවන්. එහෙම නැත්නම් හේතුඵල සම්බන්ධයන් ඇතුලේ ගමන් කරන යම්කිසි විදියක රේඛීය ජීවිතයක් කියලා තමයි අපි හැම වෙලෙම හිතන්න කැමති. නමුත් අපිට පෙන්වන එක තමයි මේ චිත්‍රපටියෙන් හංස විලම කැළඹේ කියලා කියන්නේ. ඒකයි මම හිතන්නේ ගීත පද රචනයේ
මේක විශාල වශයෙන් කැළඹීමකට ලක් වෙනවා. ඒ පිටින් කවුරුවත් ඇවිල්ලා නෙමෙයි අර 80 දශකයේ දේශපාලනික සටන් පාඨය වුණා වගේ අද ව්‍යුහයේ දේශපාලනය ඉස්සරහට එනවා. ඒ කියන්නේ පුද්ගලයා විසින්ම ගොඩනංවන ලද, තමන් විසින්ම ගොඩනංවන ලද තමන්ගේම අශ්ලීල ෂීට් එක. අපි දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා ඕනම සතෙකුට පුළුවන්. ඒ කියන්නේ බල්ලෙක්, පූසෙක්, කපුටෙකුට පුළුවන් තමන්ගේ මල පහ එක ගනුදෙනු කරන්න. නේ? ඔයගොල්ලන් දැකලා ඇති. මම ඒක විස්තර කරන්න ඕනේ නැහැ. මල පහ පිළිබඳව මිනිසුන්ට තියෙන අපුල නැහැ සත්තුන්ට. නමුත් මිනිසා කියලා කියන්නේ තමන්ගේ මල පහ තමන්ටම අපුලක් දනවනවා. තමන්ගේ මල පහ තමන්ටම අපුලක් දනවනවා, තමන්ටම බලන්න බෑ. මේක ස්වභාවික කාරණයක් නෙමෙයි. මේක සිවිලයිසේෂන් එක ඇතුලේ ශිෂ්ටාචාරගත කිරීම ඇතුලේ ඕගනයිස් වෙලා සංවිධානාත්මක වෙච්ච දෙයක්. මේක ෆ්‍රොයිඩ් යම්කිසි විදියකට සමරූප කරනවා, සෙම්බ්ලාන්ස් එකක් කරනවා අපේ මනෝලිංගික වපසරියට. මනසෙත් තියෙනවා අපිට අපේ කියලා බාරගත නොහැකි. අපිටවත් හිතා ගන්න බැරි අශ්ලීල, ඊටාම වයලන්ස් තියෙන, හිංසනයන් තියෙන අපිටවත් කියලා බාරගත නොහැකි කොටසක්. මෙන්න මේ කොටසට සංකීර්ණ ලෙස, ඊටාම සංකීර්ණ ලෙස මම හිතන්නේ අද වන විට සමාජ නිෂ්පාදනයක් විදිහට ධනවාදය මෙන්න මේ කොටසට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් ලැබිලා තිනවා. විශේෂයෙන් මම හිතන්නේ හංසවිලක් චිත්‍රපටිය තිරගත වෙන යුගයට වඩා අද දවසේ මේ අපේ සයිබර් ස්පේස් යුගයේ, එහෙම නැත්නම් මේ ඩේටා කැපිටල් යුගයේ ඊටාම බරපතල විදිහට අපේ අවිඥාණයට විශාල විවෘත භාවයක් ලැබිලා තිනවා. ෆේක් account වලින් වෙන්න පුළුවන් නේ. ඕනෑම දෙයක් අපිට කරන්න. ඒ කියන්නේ everything is permitted. ඕනෑම දෙයක් ඕකේ දැන් සමාජයේ. ඕනෑම දෙයක් කරන්න පුළුවන් ඔබට ඕනෑම මොහොතක. ඒ ඕනෑම දෙයක් කරලා නැවත සමාජ ඉදිරියේ පෙනී හිටින්නත් පුළුවන්. නැවත සමාජ ඉදිරියේ පෙනී ඉන්නත් පුළුවන්. ඒ හංසවිලක් චිත්‍රපටියෙන් ආරම්භ කරා නම් යමක් ඊට වඩා ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. එතකොට අද දවසේ අපි ගත්තොත් ලෝකේ ජයගෙන අරගෙන තියෙන නිශ්චංකලාද එහෙම නැත්නම් සමන්තිගේ අයියලා දැහුවොත් මං හිතන්නේ සමන්තිගේ අයියලාගේ යුගය ඉවරයි. සමන්තිලාගේ යුගය ඉවරයි. අද ඉන්නේ නිශ්චංකලා. නිශ්චංකටත් එහා ගියපු නිශ්චංකලා තමයි නිශ්චංකගේ ලොකු අපච්චිලා තමයි මං හිතන්නේ අද දවසේ අපිට සමාජය ඇතුලේ හම්බ වෙන්නේ. ඒතකොට මේක සම්පූර්ණ නෙගේෂන් එකක් නෙමෙයි. එක්තරා පැත්තකින් මේකේ තියෙනවා ට්‍රැජික් කොමඩි එකක්, යම්කිසි විදිහක ට්‍රැජඩි එකක් මේ චිත්‍රපටියේ විශාල ඛේදවාචකයක්. හැබැයි අවසාන අර්ථයෙන් අපි ගිහිල්ලා බලපුවම ඒකේ තිබ්බේ යම්කිසි විදිහක සයිකොටික් ක්‍රයිසිස් එකක්. මේ නිශ්චංකගේ අවසාන දර්ශන කීපේ තියෙන ඛේදවාචකය ඇත්තටම එළිය ලෝකයට සම්බන්ධයක් තියෙනවද? සමන්ති දන්නවද මේක? නිරන්ට දන්නවද මේක කියන එක බරපතල ප්‍රශ්නයක්. ඉතින් මම හිතනවා යම්කිසි විදිහකට මේ විශේෂයෙන් මේ චිත්‍රපටියේ තියෙන සංකේතීය අවකාශයනුත් වැදගත්. එක්තරා ආකාරයකින් ගත්තම සමන්තිගේ මුල් නිවස බොහොම ලංකාවේ ඇමරිකන් ස්ටයිල් එකේ පරණ සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික ඒ කියන්නේ මේ ජාතික රාජ්‍යයට සම්බන්ධ මධ්‍යම පාන්තිකයන්ගේ නිවසක් තමයි සමන්තිගේ නිවස. අනිත් පැත්තෙන් තියෙනවා කන්තෝරුව. සාම්ප්‍රදායික කන්තෝරුකාරයෙක් මේ නිශ්ශංක කියලා කියන්නේ. මේ ලොකු බිස්නස් කාර්යයක් හරි එහෙම මිනිස්සෙක් නෙවෙයි. එතකොට ඒ කියන්නේ උදාහරණයක් විදියට දඩේම චිත්‍රපටියේ ජයනාත්ගේ චරිතයත් එක්ක රවින්ද්‍ර රන්දිරි රකවන ජයනාත්ගේ චරිතයත් එක්ක සාපේක්ෂව ගත්තොත් හංසවිලක් එකේ නිශ්ශංකගේ චරිතය නිශ්ශංක ඊට වඩා බොහොම සාම්ප්‍රදායික අර්ථයකින් රැකියාවක් කරගෙන ඉන්න කෙනෙක්. ඒතර නිශ්ශංකගේ අශ්ලීලත්වයට ඉඩක් හම්බුනේ කොහොමද සහ නිශ්ශංකගේ මේ අශ්ලීලත්වය පිටමං කරේ කුමන ආකෘතියකින්ද කියන එකේදී මම හිතනවා මේ අර කිව්ව පෑසිය නොහැකි අන්ත දෙක තියෙනවා. ඒ කියන්නේ නිශ්ශංකගේ ආශාව උනේත් මේ ලන්සි කියලා කියන එකේ මට මතකයි දීප්ති ඒකේ පොතේ ලියලා තිබ්බා රොබර්ට් මයිකල් රොබර්ට්ස් කියන අර්ථකථනය. ඒ කියන්නේ කලවම් කියන එක. කලවම් කියන එක තමයි ලන්සි කියලා කියන්නේ. කියන්නේ මේ එක පැත්තකින් මේ ලන්සි ආත්මයට තිබ්බ අනුරාගය ෆැන්ටසි එක වගේමයි මිරන්ඩා වගේම ලන්සි ගැහණියක්ව තමයි අන්තිමේදී කපලා කොටලා මරන්නේ. ඒතර මම හිතන්නේ මේ ඊටාම කොම්ප්ලෙක්ස් ඩයලෙක්ටික්. ඒ කියන්නේ අපිට අපගේම ආශාව පිළිබඳව තියෙන අපුල අපිට අපගේම ෂීට් එක අපේම ෂීට් එක දිහා බලන්න පුරුදු කරන අපි හිතමු මේකට අවසානයේදී මම කැමතියි කියන්නේ සරල මාතෘකාවක් දුන්නොත් 80 දශකයේ අශ්ලීල సౌందර්යය මම හිතන්නේ අපිට දෙන්න පුළුවන් හංසවිලක් එකට දෙන්න පුළුවන් සාරාංශය තමයි 80 දශකෙන් බිහි වෙච්ච අශ්ලීල సౌందර්යය. මම හිතන්නේ ශීලාචාරකම තමයි අතුවක් సౌందර්ය විදිහට බාරගත්තේ. මම හිතනවා ධර්මසිරි බණ්ඩාරනායකගෙන් පස්සේ ලංකාවේ සිනමාවේ වෙච්ච බරපතල පෙරලිය තමයි අශ්ලීලත්වය సౌందර්යයක් විදිහට බාර ගන්න පුරුදු වුණා. ඉතින් මේක තමයි මට දෙන්න තියෙන සාරාංශය. මම හිතනවා මීටත් එහා ගියපු ඊටාම ඩීටේල් ඇනලිසිස් වලට අනාගතයේදී අපිට උත්සාහයන් දරන්න පුළුවන් හංසවිලක් චිත්‍රපටිය සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා හැමෝම හංසවිලක් චිත්‍රපටිය හොයාගෙන බලයි. මේ ඔබ මේ මොහොතේ සජීවීව මේ වැඩසටහන නරඹන කෙනෙක් නම් ඔබට ජනවාරි මේ 2021 මාර්තු මාසයේ නම් ඔබ ඉන්නේ. ඔබට ගිහිල්ලා සිනමා ශාලාවට ගිහිල්ලා මේ චිත්‍රපටිය නරඹන්න පුළුවන්. නැත්නම් වෙනත් මාර්ගයකින් හරි ඔබ මේ චිත්‍රපටිය හොයාගෙන නරඹන්න. ඒ වගේම මේ ਵਿਚාර වලට යම් ප්‍රවේශයක් ගන්න. මොකද
හංස විලක් කියලා කියන්නේ මං හිතන්නේ අපි හැමෝගෙම ජීවිතවල එක්තරා පැතිකඩක් අනිවාර්ය නියෝජනය වෙන ඊටාම සංකීර්ණ ලංකාවේ විශේෂයෙන් මධ්‍යම පාන්තිකයන්ගේ සමාජ ජීවිතයේ තීන්දුව වෙච්ච සංකීර්ණ ගතිකයන් නිරූපණය කරන චිත්‍රපටියක්. ඉතින් නැවතවරක් අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඔබට. ඉදිරියේදීත් අපි විදේශීය චිත්‍රපට වගේම ලංකාවේ ඊටාමත්ම නවුම් එහෙම නැත්නම් හංස විලක් වගේ සාකච්ඡාවට ලක් වෙච්ච විවිධාකාරයේ චිත්‍රපටිවල ඉදිරිපත් වෙන අපිට සාකච්ඡා කරන්නට පුළුවන් සිනමාත්මක සත්‍ය. අපි මේ වැඩසටහනට කිනෝ ප්‍රවුද කියලා නම දාන්නේ ඒකයි. සිනමාත්මක සත්‍ය මොකක්ද කියලා සොයාගෙන යෑමේ ගමනට අපි ඔබට ඉදිරියේදීත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් අදට අපි ඔබගෙන් සමු ගන්නවා.